අයිබෝන් ආදරණීය දේවපතේ අයිබෝන් සර්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණිය කොටස් වෙනදවල පාඩම. හොඳයි. එහෙනම් අපි දැන් පාඩමට සම්බන්ධ වෙමු. හොඳයි. අද අපි කතා කරන්නේ 11 ශ්‍රේණිය කොටස් වෙනදවල කියන පාඩම ගැන. ඒතර මේ පාඩමේදී මම ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොටස් වෙනදවලේ ප්‍රැක්ටිකල් සයිඩ් එක. ඒ කියන්නේ අපි කොටස් වෙනදවලෙන් කොටස් මෙදී ගන්නවා නම් කොහොමද කටයුතු කරන්න ඕනේ ආකාරය. අනිත් එක තමයි ඊළඟට මම කතා කරනවා 11 ශ්‍රේණිය තුල පුතාලා මේ කොටස් වෙනදවල පාඩමෙන් ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දෙන්න කොහොමද ඒවට පිළිතුරු ගොඩනගන්නේ කොහොමද කියලා. හොඳයි. අපි දැන් බලමු කොටස් වෙනදවල කියන්නේ මොකක්ද කියලා. කොටස් වෙනදවල කියන්නේ මොකක්ද කියලා අපිට මේ නවීන්ම තේරුම් ගන්න පුළුවන්. හැබැයි කොටස් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. කොටස් කියලා කියන්නේ සරලවම කියනවා නම් ව්‍යාපාරවල අයිතීන්. ව්‍යාපාරවල හිමිකාරත්වයන්. දැන් ව්‍යාපාර කියන්නේ ව්යාපාරයේ එක වර්ග තියෙනවා. තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමුපකාර, සමාගම්. මෙතනදී අපි සමාගම් ගැන තමයි කතා කරන්නේ. සමාගම් කියන ව්‍යාපාරත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සීමා සහිත පෞද්ගලික සමාගම්, අනිත් එක තමයි සීමා සහිත පොදු සමාගම්. සීමා සහිත පොදු සමාගම් ගැන තමයි අපි ප්‍රධාන වශයෙන් මේ පාඩම පුරාවටම කතා කරන්නේ. මොකද සීමා සහිත පොදු සමාගම් වලට තමයි හැකියාව තියෙන්නේ මහ ජනතාවට ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීමක් කරන්න. එතකොට මේ සීමා සහිත පොදු සමාගම් වල අයිතීන් හිමිකාරත්වයන් තමයි කොටස් කියලා අපි අදහස් කරන්නේ. වෙළඳපළක් කියලා කියන්නේ අපි දන්නවා මිලදී ගැනීම සහ විකිණීම සිද්ධ වෙන තැන. එතකොට අපි දන්නවා භාණ්ඩ හා සේවා වෙළඳපොළ නම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම විකිණීම සිද්ධ වෙන තැන. එතකොට කොටස් වෙළඳපොළ නම් සමාගම් වල අයිතීන් මිලදී ගැනීම සහ විකිණීම සිද්ධ වෙන තැන කියලා අපිට සරල අදහසක් ගන්න පුළුවන්. හොඳයි දැන් එහෙනම් අපි බලමු ඔයාලට කොටස් මිලදී ගන්න අවශ්‍ය නම් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක. එතකොට මේ ඉන්නවා මේ තියෙන කිසියම් සමාගමක්. එතකොට මේ සමාගමෙන් ඔයා කොටස් මිලදී ගන්න නම් ඔයාට මෙන්න මේ වගේ සුදුසුකම් ටිකක් තියෙන්න ඕනේ. එකක් තමයි ඔයාට වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයාට ID ටිකක් තියෙන්න ඕනේ. ජාතික හැඳුනුම් පතක්. එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍රයක්, ඒ කියන්නේ પાස්පෝර්ට් එකක්. අනිත් එක තමයි ඔයාට බැංක් account එකක් තියෙන්න ඕනේ. බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. අනිත් ඒ තමයි වැදගත්ම දේ ඔයාට ව්‍යාපාර පිළිබඳ ව්‍යාපාර පරිසරය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට සාර්ථක ව්‍යාපාර මොනවාද? සාර්ථක සමාගම් මොනවාද? සාර්ථක වෙමින් පවතින සමාගම් මොනවාද? අසාර්ථක සමාගම් මොනවාද? අපි ඒවත් දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි පාඩු ලබන අසාර්ථක සමාගමක අයිතියක් ලබාගෙන අපිට වැඩක් නැහැනේ. අපි පාඩු ලබන ව්‍යාපාරයක හවුල්කරුවෙක් කියලා වැඩක් නැහැනේ. අපි එහෙම ව්‍යාපාරවල කොටස් මිලදී ගන්නේ නැහැ. අපි එනම් තේරීමක් කරන්න ඕනේ. හොඳම සමාගම මොකක්ද? අපි ඒ වගේ සමාගම් වල තමයි කොටස් මිලදී ගන්න ඕනේ. අපි ඒකට කියන්නේ මුදල් ආයෝජනය කරනවා කියලා. අපි එනම් මුදල් ආයෝජනය කරන්න ඕනේ මේ වගේ හොඳ සමාගමක. ඔව්. එතකොට මේ ඉන්නවා ඔයාට මේ සමාගමේ කොටස් මිලදී ගන්න නම් මම අර කලින් කියපු සුදුසුකම් තියෙන්න ඕනේ. දැන් අපි බලමු දැන් ඔයා කොටස් මිලදී ගන්නේ මොකටද? දැන් ඔයා කොටස් මිලදී ගන්නේ මොකක් හරි ප්‍රතිලාභයක් තියෙන්න ඕනේ. ඔයා කොටස් මිලදී ගැනීමෙන් ඔයාට දෙන ප්‍රතිලාභය තමයි එකක් ඔයාට ලාභාංශ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ මේ සමාගම වසරක් අවසානයේ ව්‍යාපාර කටයුතු වලින් උපයන ලාභය තියෙනවානේ. ඒ ලාභයෙන් කොටසක් වාට. ඒක ඒගොල්ලෝ කියනවා. එයාලගේ මිලදී අරගෙන තියෙන එක කොටසකට රුපියල් මෙච්චරක් ලාභාංශ විදියට දෙනවා කියලා. ඒතකොට එහෙනම් ඔයා අරගෙන තියෙන කොටස් ප්‍රමාණය අනුව ඔයාට ලාභාංශ හම්බ වෙනවා. අනිත් එක තමයි ඔයාට ප්‍රාර්ථන ලාභ උපයන්නත් පුළුවන්. ප්‍රාර්ථන ලාභ කියන්නේ කොටස් වල මිල වෙනස් වෙනවනේ. ඒක මිනිත්තුවෙන් මිනිත්තුවට පැයෙන් පැයට ඉතා ඉක්මනට වෙනස් වෙන දෙයක්. අපි දැන් කොටසක් ගන්න රුපියල් 50කට කියලා හිතමුකෝ. තව ටික වෙලාවක බලමු ඊට වඩා අඩු වෙලා තියෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන්. මේක වෙනස් වෙනවා. එතකොට එහෙනම් අපි 50ට අරගෙන කොටසක මිල රුපියල් 60ක් විතර වුණාට පස්සේ අපිට ඒ ටික වික්කොත් එතන එක කොටසකින් අපිට 10ක ලාභයක් තියෙනවනේ. එතකොට ඒ එක කොටසකින් අපි කොටස් 1000ක් අරගෙන තිබ්බනම් රුපියල් 10000ක් අපිට එතන ලාභයි. අන්න ඒකට තමයි ප්‍රාර්ථනා ලාභ කියලා කියන්නේ. එතකොට දැන් ඔබට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද? ලාභාංශ පෑන්න පුළුවන්. ප්‍රාර්ථනා ලාභ ගන්නත් පුළුවන්. අනිත් දේ තමයි සමාගමක් පාලනය කිරීමේ බලයක් ලැබෙනවා. දැන් අපි හිතමු විශාල ප්‍රමාණයක් කොටස් අරගෙන තියෙනවා. කොටස් හිමිකාරත්වය කියන එක, ඒ කියන්නේ අයිතිය කියන එක අපිට ප්‍රතිශතයක් විතර බලන්න පුළුවන්. මිලදී අරගෙන තියෙන කොටස් ප්‍රමාණය අනුව. අපි හිතමු 151ක් කොටස් මිලදී අරගෙන තියෙන කිසියම් සමාගමක් කියලා. එහෙමනම් මේ සමාගමේ වැඩිම බලයක් තියෙන්නේ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවට. මොකද 151ට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් තව කාටවත් ලැබෙන්න විදිහක් නැහැනේ. තව ඉතුරු වෙලා තියෙන 149යිනේ. අන්න ඒ නිසා. එතකොට අන්න ඒ වගේ ප්‍රතිලාභ ටිකක් තියෙනවා මේ කොටස් මිලදී ගන්න කෙනාට. අනිත් එක තමයි දැන් අපි බලමු මේ ව්‍යාපාර ආයතනයට. එතකොට මේ ව්‍යාපාර ආයතනයේ කොටස් නිකුත් කරන්නේ ඇයි?
එයා කොටස් නිකුත් කරන්නේ. එයාලට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීමට ඒක අපි කියනවා ප්‍රාර්ථනා කියලා. දැන් මේ සමාගම් කියන්නේ විශාල ව්‍යාපාරනේ. මෙයාලට මිලියන ගාණක් අවශ්‍යයි සමාගමක් විවෘත කරන්න ඒ වගේම පවත්වාගෙන යන්න. එතකොට මේ මුදල් මෙයාලගේ ළඟ නැත්තම් මෙයාලට පුළුවන් කොටස් නිකුත් කිරීමක් කරලා ඒ සමාගමේ අයිතිය බෙදෙන විදිහට මුදල් රැස් කරගන්න පුළුවන්. කොටස් නිකුත් කිරීම විතරක්ම නෙමෙයි යාලට අවශ්‍ය නම් බැංකු ණයක් ගන්නත් පුළුවන්. එතකොට එහෙමනොත් පොලියක් ගෙවන්න වෙනවනේ. දැන් මෙතනදී එහෙම දෙයක් නැහැ. ඒගොල්ලෝ උපයන ලාභයෙන් කොටසක් තමයි කොටස්කරුවන්ට ලබා දෙන්නේ. කොටස් මිලදී ගන්න නැහැ. එතකොට මෙයාට තියෙන ප්‍රශ්න මොකද්ද? මෙයාට සල්ලි නැහැ. සල්ලි ඕනි. එහෙනම් සල්ලි ඕන නිසා මෙයා කොටස් නිකුත් කරනවා. මෙයාගේ ළඟ සල්ලි තියෙනවානේ. මෙයාට තියෙන අවස්ථාව මොකද්ද? මෙයාගේ ළඟ සල්ලි තියෙනවා මෙයාට සල්ලි වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ ලාභයක් උපයන්න ඕනේ. එයාට උපයන්න පුළුවන් ලාභාංශ, ප්‍රාර්ථනා ලාභ වගේ දේවල් කොටස් මිලදී අරගෙන. එතකොට එහෙමනම් මේ දෙන්නගේම අවස්ථාව සම්පූර්ණ වෙනවනේ. අන්න ඒ නිසා තමයි එහෙනම් කොටස් මිලදී ගැනීම විකිණීම සිද්ධ වෙන්නේ. අනිත් එක තමයි අපිට දැන් කොටස් කාටද මිලදී ගන්න අවශ්‍යයි නම් එයාට ඍජුවම මේ ව්‍යාපාර ආයතනයකින් හෝ වෙනත් පුද්ගලයකින් ඍජුවම කොටස් මිලදී ගැනීම කරන්න බෑ. මේකට අතරමැදි ආයතනයක් තියෙනවා. පහසුකම් සපයන අතරමැදි ආයතනය තමයි තරවකාර සමාගමක් කියලා කියන්නේ. එතකොට මේ තරවකාර සමාගමක් හරහා තමයි අපි කොටස් මිලදී ගැනීම විකිණීම කරන්න ඕනේ. අපිට ඍජුවම මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. එතකොට මේ ආයතන සේවයක් සපයනවා. එතකොට යාලා සපයන සේවයට යාලා charge එකකුත් කරනවා. කාස්තුවකුත් අය කරනවා. අපි කරන සෑම ගනුදෙනුවකින්ම කොටස් මිලදී ගැනීමක් වුණත් විකිණීමක් වුණත් සෑම ගනුදෙනුවකින්ම 100ට 1.12ක් මේ තරවකාර ආයතනය නැත්නම් බ්‍රෝකර් කම්පැනි එක අය කිරීමක් කරනවා. එතකොට ඒක සාධාරණේනේ යාලා අපිට සේවාවක් ලබා දෙනවනේ නීතිමය වශයෙන් සහ තොරතුරු අපිට ලබා දෙනවනේ. ඒකට යාලා charge එකක් කරනවා. එතකොට මෙන්න තරවකාර ආයතනය හරහා අපිට පුළුවන් කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිද්ධ කරන්න. ඒ වගේම මේ වෙනකොට ලංකාවේ තරවකාර ආයතන 22ක් පමණ තියෙනවා. එතකොට ඔබට පුළුවන් ඔබට පහසු තරවකාර ආයතනයක් තෝරා ගැනීම කරගෙන යාලත් එක්ක මේ ගනුදෙනු කරගෙන යන්න. දැන් අපි මේ කතා කරේ මේකේ ප්‍රැක්ටිකල් සයිඩ් එක. අපි මේක තව ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙන්න අපි දැන් මේක උදාහරණයකින් පැහැදිලි කරගන්නවා. හොඳයි අපි යන්න දැන් මේ උදාහරණය සලකා බලමු. එතකොට අපිට මේක හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. හිතන්න මෙහෙම. මෙතන ඩයලොග් ආයතනය. මෙතන HNB බැංකුව. එතකොට මේ ඩයලොග් ආයතනයේ කොටස් නිකුත් කිරීමක් කරනවා. මේ HNB බැංකුව මෙයාලත් කොටස් නිකුත් කිරීමක් කරනවා. මේ ඉන්නවා. එතකොට ඔයාට කොටස් මිලදී ගැනීමක් කරන්න අවශ්‍යයි. ඩයලොග් ආයතනයෙන් කොටස් 1000ක් මිලදී ගන්නවා. ඒ වගේම HNB බැංකුවෙන් කොටස් 1000ක් මිලදී ගන්නවා. එතකොට එක කොටසක මිලක් තියෙනවානේ. ඒක මේ ආයතනය තමයි තීරණය කරන්නේ. දැන් මේගොල්ලෝ කියනවා ඩයලොග් ආයතනය කියන එක කොටසක් යාලා 50 ගාණ තමයි දෙන්නේ. HNB බැංක් එක කියන්නේ යාලා එක කොටසක් රුපියල් 40 ගාණ තමයි දෙන්නේ. එතකොට ඔයාට මේ කොටස් 1000 මිලදී ගන්න ඩයලොග් ආයතනයට රුපියල් 50000ක් දෙන්න වෙනවා. HNB බැංක් එකෙන් මේ කොටස් 10 මිලදී ගන්න රුපියල් 40 ගානේ 1000කට රුපියල් 40000ක් දෙන්න වෙනවා. එතකොට මේ විදිහට මුදල් වැය කළා කොටස් මිලදී ගැනීමක් කරනවා. ඊට පස්සේ වසරක් අවසානයේ ඔයාට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? ඔයාට ලැබෙන ප්‍රතිලාභය තමයි ලාභාංශ. එතකොට මේ ආයතනය කියනවා මෙයාලා ඩයලොග් ආයතනය එයාලගෙන් අරගෙන තියෙන එක කොටසකට රුපියල් 5ක් ලාභාංශ දෙනවා කියලා. එතකොට එහෙනම් අපිට හිතින්ම ගන්න පුළුවන් එක කොටසකට ලාභාංශ 5යි නම් මෙයා කොටස් එකක් නෙමෙයිනේ කොටස් 1000ක් මිලදී අරගෙන තියෙනවානේ. එහෙනම් 1000කට 10 පහෙන් අඩි කරා 5000ක් ලාභය යට. 5000ක් යට ලාභාංශ විදිහට ලැබෙනවා. ඊට පස්සේ HNB බැංකුවෙන් කට්ටිය කියනවා එයාලා එක කොටසකට රුපියල් 4ක් ලාභාංශ දෙනවා. එහෙනම් කොටස් 1000ක් අරගෙන තියෙනවා. රුපියල් 4000ක් යට එනම් මේ ආයතනයෙන් ලාභාංශ විදිහට ලැබෙනවා. එතකොට අන්නේ විදිහට ලාභාංශ ආදායමක් උපයන්න පුළුවන් මේ කොටස් මිලදී අරගෙන. ඊට පස්සේ අපි හිතමු දැන් ටික කාලයක් ගත වුණාට පස්සේ ඔයාට හිතෙනවා මේ HNB බැංක් එකේ කොටස් ටික එපා වාට. මේ ටික වැඩක් නැහැ ලාභාංශත් මදි මීට වඩා හොඳයි බැංකුවේ සල්ලි දැම්මනම් කියලා ඔයාට හිතෙනවා. එහෙමනම් ඔයාට දැන් මේ ටික විකුණන්න වෙනවානේ. හැබැයි ඔයාට මේ ආයතනයට විකුණන්න බෑ. මං ඔයාලගෙන් මිලදී ගත්තේ. මට මේ කොටස් ටික එපා ඔයාලා තියාගන්න මට සල්ලි ටික දෙන්න කියලා එහෙම කියන්න බෑ. දැන් මේක සාධාරණයි. දැන් අපි සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එකක් ගත්තත් ලැප්ටොප් එකක් මොකක් හරි භාණ්ඩයක් ගත්තට පස්සේ ඒ කඩේ එක්කනට මායි කියලා විකුණන්න බෑනේ ඒක. අපිට ආයි බඩුව දීලා වෙලා සල්ලි ටික හිමිල්ල ගන්න එහෙම බෑනේ. දැන් මෙතනත් ඒ විදිය තමයි. හැබැයි අපිට අර මොබයිල් ෆෝන් එකක් ගත්තා ලැප්ටොප් එකක් ගත්තත් අපි දන්නවා අපි සෙකන්ඩ් හෑන්ඩ් මේක විකුණන්න පුළුවන්. ඒ කියන්නේ පාවිච්චි කරලා ඊට පස්සේ වෙනත් පුද්ගලයෙක්ට විකුණන්න පුළුවන්. අන්න ඒ විදියට මෙතනත් අර සෙකන්ඩ් හෑන්ඩ් වගේ
ඒකට මෙතනදි කියන්නේ ද්විතීයික වෙළඳපොළ කියලා. දැන් මේක ප්‍රාථමික අධීර. මේවට කියන්නේ ප්‍රාථමික මිල කියලා කියනවා මේ අර ආයතනයේ හඳුන්වා දුන්න මිල. ඒකට ප්‍රාථමික මිල කියලා කියනවා. එතකොට මේ ප්‍රාථමික වෙළඳපොළේ තමයි මේ වගේ සිදුවීමක් වෙන්නේ. දැන් ඊට පස්සේ අර ඔයාට එපා කියලා හිතන නිසා ඔයාට මේක විකුණන්න පුළුවන්. මේ HNB බැංකුවේ කොටස් 1000 වට විකුණන්න පුළුවන් ද්විතීයික වෙළඳපොළේ. හැබැයි ද්විතීයික වෙළඳපොළේ ගන්නයි ඉන්නවනේ. කොටස් මිලදී ගන්න අවශ්‍යයි ඉන්නවනේ. එයාලා අනිවාර්යෙන්ම ඉන්නවා. එතකොට එයාලා මුණ ගැසලා දෙනවා අපිට කවුද? තෙරවකාර ආයතනේ. කොටස් මිලදී ගැනීම විකිණීම් සිද්ධ කරන අය එකට මුණ ගැසලා දෙනවා තෙරවකාර ආයතනේ සහ කොටස් වෙළඳපොළ. දැන් අපි හිතමු තව මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිහයාට කොටස් මිලදී ගන්න අවශ්‍යයි. මෙයාට HNB බැංකුවේ කොටස් මිලදී ගන්න ඕනේ. හැබැයි HNB බැංකුවේ දැන් කොටස් නිකුත් කරලා ඉවරයිනේ. එහෙනම් හැම වෙලේම නිතර මේගොල්ලෝ කොටස් නිකුත් කරන්නේ නැහැ. සමහර ව්‍යාපාරය ආරම්භ කරනකොට වෙන්න පුළුවන්. ඊට පස්සේ වසර ගණනාවකට පසුව වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි යාර කොටස් නිකුත් කරන්නේ. නිතරම කොටස් නිකුත් කිරීමක් කරන්නේ නැහැ. ඉතින් මෙයාට මේ සමාගමෙන් කොටස් මිලදී ගන්න බෑනේ. එහෙනම් මෙයාට මිලදී ගන්න පුළුවන් තැන තමයි ද්විතීයික වෙළඳපොළ. එතකොට මේ ද්විතීයික වෙළඳපොළේදී මේ එක් එක් ව්‍යාපාරවල කොටස් වල මිල ගණන් සටහන් වෙලා තියෙනවා. තීරණය වෙලා තියෙනවා. එතකොට මේක තීරණය වෙන්න හේතු තමයි ඒ කියන්නේ ද්විතීයික වෙළඳපොළේ කොටසක මිල තීරණය වෙන්න ප්‍රධාන සාධකයක් තමයි කොටස් වලට තියෙන ඉල්ලුම සහ සැපයුම. ඒ කියන්නේ කොටස් වලට HNB බැංකුවේ කොටස් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා නම් එහෙනම් මේකේ මිල වැඩි වෙනවා. මේ මෙයාලගේ කොටස් වලට තියෙන ඉල්ලුම අඩුයි නම් මිල අඩු වෙනවා. අන්න ඒ විදිහට. අනිත් එක තමයි මෙයාලගේ සාර්ථකත්වය. HNB බැංකුවේ සාර්ථකව ව්‍යාපාරික කරගෙන යනවා නම් අපිට මෙයාලගේ තොරතුරු බලන්න පුළුවන්, ගිණුම් තොරතුරු බලන්න පුළුවන්. එතකොට යනවා තීරණය ගන්න පුළුවන් මෙයාලගේ ලාභය කොහොමද, මෙයාලට තියෙන වත්කම් මොනවද? අන්න ඒ විදිහට එතකොට මේ ව්‍යාපාර ආයතන වලට තියෙන ශක්තිය, මෙයාලා උපයන ලාභ, මෙයාලා ලබා දෙන සේවාවන්, එහෙම නැත්නම් මෙයාලා නිෂ්පාදනය කරන භාණ්ඩ, අන්න ඒ වගේ දේවල් අනුව මේ කොටස් වල මිල තීරණය කරනවා. එතකොට දැන් මේ ද්විතීයික වෙළඳපොළේ HNB බැංක් එකේ කොටස් මිල අවුතුම් 50යි කියලා. එතකොට දැන් මෙයා ඔබ මේ HNB බැංකෙන් කොටසක් ගත්ත රුපියල් 40කට. හැබැයි දැන් මේ වෙනකොට ද්විතීයික කොටස් වෙළඳපොළේ HNB බැංකේ කොටස මිල 50යි. අන්න මිල වැඩි වෙලා තියෙනවා. මේක 40ට ගත්තේ 50ට විකුණන්න පුළුවන්. එහෙමනම් එතන එක කොටසකින් අපිට 10ක් ලාභයි. ඒ ලාභයට මොකද්ද කියන්නේ? අපි ඒකට කියන්නේ ලාභාංශ කියලා නෙමෙයි. ඒකට අපි කියන්නේ ප්‍රාග්ධන ලාභය කියලා. එතකොට එහෙමනම් අපිට එක කොටසකින් රුපියල් 10ක ප්‍රාග්ධන ලාභයක් තියෙනවා. එහෙමනම් කොටස් 10කින් මොකද කොච්චරද කියලා අපිට ඉතින් හදා ගන්න පුළුවන් රුපියල් 10000යි කියලා. එතකොට එහෙමනම් ඔයාට දැන් කොටස් මිලදී අරගෙන වසරක් අවසානයේ ලාභාංශ විදියටත් රුපියල් 4000ක් ඔයාට ලැබුණා. ඒ වගේ කොටස් ටික විකුණලා එක කොටසකින් රුපියල් 10 ගානේ ඔක්කොම කොටස් 10ට රුපියල් 10000ක ප්‍රාග්ධන ලාභයකුත් උපයන්න පුළුවන් වුණා. එතකොට අන්න ඒ විදිහට අපිට කොටස් මිලදී අරගෙන ලාභ උපයන්න පුළුවන් මේ කොටස් යන්න පුළුවන්. මේ වගේ සිදුවීම් තමයි මෙතනදී වෙන්නේ. ඇත්තම ප්‍රායෝගික තත්ත්වය තමයි මම මේ ඔයාලට පෙන්නලා දුන්නේ. හරි. එතකොට දැන් අපි එහෙනම් අවධානය යොමු කරන්න ඕනේ දැන් 11 ශ්‍රේණියේ දුවලා පුතාලට මේ කොටස් වෙනදවල පාඩමෙන් ප්‍රශ්නයක් આવොත් කොහොමද පිළිතුරු ගොඩනගන්නේ කියන එක තමයි දැන් අපි අවධානය යොමු කරන්නේ. එතකොට ඒ සඳහා මම ඔයාලට සූත්‍ර ටිකක් දෙනවා. ඒ සූත්‍ර වල පාඩම් කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඒවා පාඩම් කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ ගැටලුවට උත්තර ලබා ගන්න පුළුවන් හසෙම. හොඳයි. එතකොට එහෙනම් ඔයාලා මේ පාඩමට අදාළව මතක තියාගන්න ඕනේ එක සූත්‍රයක් තමයි මෙන්න මේක. මොකක්ද මේ මෙතන මොකක්ද මේ හොයන්නේ? කොටස් හිමිකාරත්වය. ඔයාලට කොටස් හිමිකාරත්වය හොයන්න කියලා කිව්වොත් කිසියම් ප්‍රශ්නයක ඔයාලට හොයන විදිය මතක තියාගන්න ඕනේ මෙන්න මේ විදියට. කොහොමද හොයන්නේ? මිලදීගත් කොටස් ගණන අපි බෙදනවා නිකුත් කර ඇති කොටස් ගණන. ඊට පස්සේ අපි ඒක වැඩි කරනවා 100. එතකොට මේක පැහැදිලි වෙන්න උදාහරණයක් බලමු. අපි හිතමු මේ ඩයලොග් කියන සමාගම නිකුත් කරලා තියෙනවා කොටස් ලක්ෂ. එතකොට කිසියම් මිනිහෙක් මේ ලක්ෂයෙන් මිලදී ගන්නවා කොටස් 1000ක්. එතකොට මේ කොටස් 1000ක් මිලදී ගත්ත මිනිහයාට කොච්චර අයිතියක් තියෙනවද මේ සමාගමේ? කොච්චර හිමිකාරත්වයක් තියෙනවද කියලා තමයි අපි දැන් මේ හොයන්න හදන්නේ මේ සූත්‍රයෙන්. ඒක හොයන්න අපිට හරියට ලේසියි. එතකොට කොටස් හිමිකාරත්වය අපි හොයන්නේ කොහොමද? මේ මිලදීගත් කොටස් ගණන. එතකොට මෙයා මිලදී අරගෙන තියෙන කොටස් 1000ක්. ඊට පස්සේ එකක් බෙදනවා නිකුත් කර ඇති කොටස් ගණනින්. එතකොට මේ ආයතනය කොටස් ලක්ෂයක් නිකුත් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඒක වැඩි කරනවා 100ෙන්. මොකද අපි මේ ප්‍රතිශතයක් නෙවෙන්නේ. ඒ නිසා. එතකොට මේක අපි සුළු කරාම මේ 3 කැපුණා. මේ 2 කැපුණා. එතකොට අවසාන උත්තරේ 100ට එකක් කියලා එනවා. ඒ කියන්නේ මේ මිනිස්යාට මේ සමාගමේ මේ ඩයලොග් සමාගමේ 100ට එකක හිමිකාරත්වයක් තියෙනවා.
100ක අයිතියක් මේ මනුස්සයාට තියෙනවා. ඒක තමයි අපි හෙව්වේ. එතකොට ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් උත්තර ගොඩනගන්න ඔයාලා මේ සූත්‍රය අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව තවත් අපිට ගැටලු හදද්දී තවත් සූත්‍ර ටිකක් අවශ්‍ය වෙනවා. ඒ ටිකත් ඔයාලා පාඩම් කරලා තියාගන්න ඕනේ. අපි බලමු මේව මොනවද කියලා. හොඳයි. එතකොට අපි දැන් මේ පාඩමේ තියරි ටික තමයි ඉගෙන ගන්න හදන්නේ. දැන් මේ පාඩමේ මම නෝට් එක විදියට දෙන්නේ මෙන්න මේ සූත්‍ර ටික. ඔයාලා මේ සූත්‍ර ටික අනිවාර්යෙන් පාඩම් කරලා තියාගන්න ඕනේ. එතකොට ඔයාලට මේ කොටස් වෙනද වල පාඩමෙන් ගැටලුවක් ආවොත් ඒකට උත්තර ගොඩනගන්න මේ දේවල් උදව් වෙනවා. මේ ටික කාට හරි මතක නැත්නම් එයාට මේ පාඩමෙන් ප්‍රශ්නයක් ආවොත් ඒ උත්තර ගොඩනගන්න ගොඩක් අමාරු වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ සූත්‍ර ටික පාඩම් කරලා තියාගන්න ඕනේ. එතකොට පළවෙනි සූත්‍රය මොකද්ද බලමු අපි. ආයෝජනය කළ මුදල සමානයි කොටසක් ගණන් මිල ගුණ කිරීම මිලදීගත් කොටස් ගණන. එතකොට අපි දන්නවා දැන් ආයෝජනය කරනවා කියලා කියන්නේ කොටස් මිලදී ගන්න මුදල් යොදවනවා කියන එකනේ. එහෙමනම් කිසියම් පුද්ගලයෙක් කොටස් මිලදී ගන්න මුදල් කොච්චරක් යොදවලා තියෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. ආයෝජනය කරන මුදල විදිහට එක කොටසක් ගණන් මිල. ඒ කියන්නේ එක කොටසක් යා කී ගානේද ගත්තේ? අපි ඒක වැඩි කරනවා මිලදීගත් කොටස් ගණනේ. මෙයා කොටස් කීයක් ගත්තද කියන එකෙන්. ඊට පස්සේ දෙවෙනි සූත්‍රය තමයි වාර්ෂික ලාභාංශ ආදායම. එතකොට අපි දන්නවනේ දැන් ලාභාංශ ලැබෙනවනේ කොටස් මිලදී ගත්තම. එතකොට වර්ෂයට ලැබෙන ඔක්කොම ලාභාංශ ටික අපි හොයනවා කොහොමද? කොටසකට ගෙවන ලාභාංශ. එක කොටසකට ලාභාංශ කොච්චරක් ගෙවනවද? ඒක ආයතනයනේ තීරණය කරන්නේ. ඒක අපි වැඩි කරනවා මිලදීගත් කොටස් ගණනේ. කොටස් කීයක් මිලදී ගත්තද? ඒ ටික වැඩි කරාම වාර්ෂික ලාභාංශ ආදායම අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මුළු ප්‍රාග්ධන ලාභය. මුළු ප්‍රාග්ධන ලාභය සමානයි කොටසක ප්‍රාග්ධන ලාභය ගුණ කිරීම මිලදීගත් කොටස් ගණන. එතකොට අපිට මුළු ප්‍රාග්ධන ලාභය හොයන්න කියලා කිව්වොත් අපි දැන් දන්නවා මුළු ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකක්ද කියලා. අපි කොටස් ටික විකුණනකොට අපේ කොටස් ටික වැඩිපුර මිලකට විකුණන ලාභයක් උපයන්න පුළුවන්නේ. ඒකනේ මුළු ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ. එතකොට මුළු ප්‍රාග්ධන ලාභය අපි හොයන්නේ කොහොමද? එක කොටසක ප්‍රාග්ධන ලාභය වැඩි කරනවා මිලදීගත් කොටස් ගණනේ. එතකොට කොටසක ප්‍රාග්ධන ලාභය හොයන්නේ කොහොමද? ඒක අපිට හිතින්ම ගන්න පුළුවන්. ඒක සරලයි. එතකොට අපි කොටසක් විකුණුවේ කීයටද? අපි එක කොටසක් ගත්තේ කීයටද? ඒ දෙක අතර වෙනස තමයි කොටසක ප්‍රාග්ධන ලාභය වෙන්නේ. එතකොට අපි කොටසක් විකුණපු මිල වැඩි නම් ගත්ත මිලට වඩා එතන ප්‍රාග්ධන ලාභයක් තියෙනවා. බැරි වෙලාවක්වත් අපි ගත්තට වඩා අඩු මිලකට විකුණන්න උනොත් අපි කොටසක් ගත්ත මිලටත් වඩා අඩුවෙන් විකුණන්න උනොත් ඒ කියන්නේ 50ට ගන්නවා අපිට 40ට විකුණන්න වෙනවා. එතන තියෙන ප්‍රාග්ධන අලාභය. එහෙනම් අපිට ප්‍රාග්ධන අලාභයක් තමයි එතනින් ගණනය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පාඩමට අදාළව මේ සූත්‍ර තුන පාඩම් කරලා තියාගන්න අනිවාර්යයෙන් මේ ටික පාඩම් තියෙන්න ඕනේ. එහෙමනම් ඒ අනුව අපිට පාඩමට අදාළ අභ්‍යාස ටිකට යන්න පුළුවන්. අනිත් එක තමයි වැදගත්ම දේ. දැන් මෙතන අපිට මේ සූත්‍ර වල තියෙන දේවල් කරකවන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙතන බලන්න විශේෂයි මේ සූත්‍ර තුනේම තියෙනවා මිලදීගත් කොටස් ගණන, මිලදීගත් කොටස් ගණන, මිලදීගත් කොටස් ගණන කියලා. දැන් මෙතනදී අපි දන්නවා සූත්‍ර විදිහට දැන් මේ මිලදීගත් කොටස් ගණන අපිට හොයන්න කිව්වොත් ඒක හොයන්න පුළුවන් මේ කොටසක ගණන් මිල මේ පැත්තට යවුවොත් බෙදීම කරලා. ඒ කියන්නේ ආයෝජනය කරන මුදල බෙදනවා කොටසක් ගණන් මිලෙන්. අපිට අන්නේ විදිහට මේ මිලදීගත් කොටස් ගණන උක්ත කරගන්න පුළුවන්. දැන් ඒ කියන්නේ මිලදීගත් කොටස් ගන්න අපිට හොයන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මේ සූත්‍රෙත් පුළුවන් මේකෙත් පුළුවන් මේකෙත් පුළුවන්. ඒ කියන්නේ ආයෝජනය කරන මුදල කොටසක් ගණන් මිලෙන් බෙදුවා නම් මිලදීගත් කොටස් ගන්න වෙනවා. එහෙනම් වාර්ෂික ලාභාංශ ආදායම කොටසක ගෙවන ලාභාංශයෙන් බෙදුවොත් එතකොටත් වෙනවා. මුළු ප්‍රාග්ධන ලාභයෙන් බෙදුවොත් කොටසක ප්‍රාග්ධන ලාභයෙන් එතකොට මිලදීගත් කොටස් ගන්න අපිට හොයන්න පුළුවන්. ඒ විදිහට. ඒ විතරක් නෙමෙයි දැන් කොටසක් ගණන් මිල හොයන්න ගියොත් මේ ටික යවනවා බෙදීම කළා. කොටසකට ගෙවන ලාභාංශ හොයන්න ගියොත් මිලදීගත් කොටස් ගන්න බෙදීම කළා යවනවා. කොටසක ප්‍රාග්ධන ලාභයේ මිලදීගත් කොටස් ගන්න මේ පැත්තට යවලත් අපිට හොයන්න පුළුවන්. ඒ විදිහට මේ සූත්‍ර කරකවලා අපිට අවශ්‍ය දේවල් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් අපි දැන් පාඩමට අදාළ තියරි ටික ඉගෙනගෙන ඉවරයි. දැන් අපිට අභ්‍යාස වලට යන්න පුළුවන්. අපි බලමු අභ්‍යාස මොනවද තියෙන්නේ කියලා. හොඳයි අපි දැන් එහෙමනම් බලමු 10 එක අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්න මොකද කරන්න තියෙන්නේ කියලා. එතන අපිට විස්තරයක් කියනවා. මොකද කියන්නේ ආයෝජකයෙක් සසිරි ඇඟලුම් සමාගමේ කොටසක් රුපියල් 25 බගින් කොටස් 1000ක් මිලදී ගත්තේය. ඔහු ආයෝජනය කර මුදල කීයද? එතකොට අපි දන්නවා දැන් ආයෝජනය කර මුදල හොයන්නේ කොහොමද? කොටසක් ගණන් මිල වැඩි කරනවා මිලදීගත් කොටස් ගණනේ. එතකොට එක කොටසක් ගණන් මිල අපිට මෙතන 25යි කියලා කියනවා. අපි ඒක වැඩි කරනවා. කොටස් මෙයා 1000ක් අරගෙන තියෙනවා. 1000න් 25 1000න් වැඩි කරා 25000යි. රුපියල් 25000යි. ඊට පස්සේ රොමිලක්කන් දෙක මොකද කියන්නේ? සමාගම වාර්ෂික ලාභාංශ ලෙස කොටසකට රුපියල් 4ක් ගෙවයි නම් ආයෝජකයාගේ වාර්ෂික ලාභාංශ ආදායම සොයන්න. එතකොට අපි දන්නවා වාර්ෂික ලාභාංශ ආදායම හොයන්නේ එක කොටසකට ගෙවන ලාභාංශ වැඩි කරනවා මිලදීගත් කොටස් ගණනෙන්. එතකොට එක කොටසකට ගෙවන ලාභාංශ අපිට මෙතන 4යි කියලා කියනවා. අපි ඒක වැඩි කරනවා මිලදීගත් කොටස් ගණන 1000යිනේ. 4 1000න් වැඩි කරා රුපියල් 4000යි. ඒ විදිහට ඉතාම පහසුවෙන් අපිට මේ ගණන් දැන් හදන්න පුළුවන්.
ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ අපිට වගු දෙකක් දීලා තියෙනවා. මේ වගු සම්පූර්ණ කරන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි දැන් බලමු එහෙමනම් මෙතන පළවෙනි වගුව කොහොමද කරන්න කියලා. එතකොට මේ වගුවේ මොනවද දීලා තියෙන්නේ? මේකේ තීරු විදියට දීලා තියෙන්නේ කොටසක මිල රුපියල්. කොටස් ගණන ආයෝජනය කළ මුදල රුපියල්. එතකොට මෙතන වැදගත් දේ මොකද්ද? අපිට මතක තියෙන්න ඕනේ සූත්‍රය ආයෝජනය කර මුදල හොයන්නේ කොටසක මිල වැඩි කරනවා මිල දීගත් කොටස් ගණනෙන් කියන එක. දැන් මෙතන අපි මේ වගුවේ පළවෙනි පේලිය මොකද්ද හොයන්න තියෙන්නේ? කොටසක ගණන මිල 10යි. කොටස් ගණන 2500යි. එහෙනම් ආයෝජනය කළ මුදල කොච්චරද? එතකොට එහෙනම් අපි මේ 10 වැඩි කරනවා 2500. එතකොට කීයද? 25000යි. රුපියල් 25000 කියලා අපිට ඊටම පහසුවෙන් එක හදා ගන්න පුළුවන්. ඊළඟට මොකද කියන්නේ? කොටසක ගණන් මිල 20යි. මිල දීගත් කොටස් ගණන මිල දීගත් කොටස් ගණන 5000යි. එහෙනම් අපි 20 වැඩි කරනවා 5000ෙන්. කොහොමද වැඩි කරන්නේ? 5 2 10යි. අකට දානවා මේ බිංදු ටික. බිංදු 4ක් තියෙනවා. එතකොට කීයද? ලක්ෂයයි. ආයෝජනය කර මුදල රුපියල් ලක්ෂයයි. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඊළඟ පේලිය මොකක්ද තියෙන්නේ? මිල දීගත් කොටස් ගණන් අපි දන්නවා 500යි. ආයෝජනය කර මුදල 50000යි. එහෙනම් කොටසක් ගණන් මිල කීයද කියලා අහනවා. එහෙනම් අර අපි අර කලින් ඉගෙන ගත්ත විදිහට සූත්‍ර කරකවලා මොකද කරන්නේ? ආයෝජනය කර මුදල බෙදනවා අපි මිල දීගත් කොටස් ගණනින්. ඒ කියන්නේ මේ 50000 බෙදනවා අපි මිල දීගත් කොටස් ගණන 500යිනේ. 500. එතකොට බින්දයකට බින්දයක් කපුණා 505න් බෙදුවා 100යි. එහෙනම් එක කොටසක් ගණන් මිල රුපියල් 100යි. ඊළඟට මොකද කියන්නේ? කොටස් ගණන 4000යි. ආයෝජනය කර මුදල 80000යිලු. එහෙනම් අපි 80000 බෙදනවා 4000න්. එතකොට මෙතන බින්දුන කැපුණා 84න් බෙදුවා 20යි. ඊළඟට මොකද කියන්නේ? කොටසක් ගණන් මිල අපිට දීලා තියෙනවා. ආයෝජනය කරන මුදලක් දෙනවා. අපිට කොටස් ගණන හොයන්න කියලා කියනවා. ඒතර අපි දන්නවා මිල දීගත් කොටස් ගණන හොයන්න පුළුවන්. ආයෝජනය කර මුදල කොටසක් ගණන් මිලෙන් බෙදලා. එහෙනම් අපි මෙතන 30000 බෙදනවා. කොටසක් ගණන් මිල 30න්. බිඳුවට බිඳුව කැපුවා 3000 3ෙන් බෙදනවා කියලා කියන්නේ 1000යි. එතකොට මේක රුපියල් 1000යි එහෙම නෙමෙයි. මෙයා මේ මිලදීගත් කොටස් ගණනක් අපි මේ හෙව්වේ. මෙයා කොටස් 1000ක් මිලදී අරගෙන තියෙනවා. එතකොට අපිට මේ විදිහට ඉතාම පහසුවෙන් මේ වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු දෙවෙනි වගුව කොහොමද සම්පූර්ණ කරන්නේ කියලා. එතන අපිට තීරු විදිහට මොනවද දීලා තියෙන්නේ මේ තීරු වල කොටස් ගණන. වාර්ෂික ලාභාංශය කොටසකට. වාර්ෂික ලාභාංශ ආදායම රුපියල්. එතකොට මේ ටික හදාන්න අපිට මතක තියෙන්න ඕනි වාර්ෂික ලාභාංශ ආදායම සමානයි කොටසකට කියවන ලාභාංශ ගුණ කිරීම මිලදීගත් කොටස් ගණන සූත්‍රය මතකයි නම් අපිට මේ ටික සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් මුලින්ම මෙතන අපි හොයන්න ඕනි වාර්ෂික ලාභාංශ කියන ටිකනේ. එහෙනම් මොකද කරන්නේ? කොටසක ලාභාංශ වැඩි කරනවා මිලදීගත් කොටස් ගණනෙන්. එතකොට පළවෙනි පේලිය හදන්නේ කොහොමද අපි? 2 වැඩි කරනවා 500ෙන්. 500 2ෙන් වැඩි කරාම 1000යි. ඊට පස්සේ දෙවෙනි පේලිය මොකද්ද කියන්නේ? එතන කියනවා කොටසකට කියවන ලාභාංශ 3.50යි. ඒක අපි 3.5ක් විදිහට ගමු. කොටස් ගණන 1000යි. එහෙනම් අපි 3.5 වැඩි කරනවා 1000ෙන්. එතකොට කීයද? 3500යි. ඊළඟට අපි හොයන්න ඕනේ වාර්ෂික ලාභාංශ ආදායම නෙමෙයි කොටස් ගණන. අපි මිලදීගත් කොටස් ගණන මෙතෙන්දී හොයන්නේ කොහොමද? වාර්ෂික ලාභාංශ ආදායම බෙදනවා කොටසකට කියවන ලාභාංශ වලින්. එතකොට වාර්ෂික ලාභාංශ ආදායම අපිට මෙතන 5000යි කියලා කියනවා. එක කොටසකට ලාභාංශ 5ක් ගෙවනවලු. 5000 5ෙන් බෙදුනම කීයද? 1000යි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? කොටසකට ගෙවන ලාභාංශ 2.50යිලු. අපි මේක 2.5යි කියලා ගන්නවා. වාර්ෂික ලාභාංශ ආදායම ලක්ෂ 5යිලු. එහෙනම් අපි ලක්ෂ 5 බෙදනවා 2.5න්. ඒතර මේක බෙදනකොට මොකද අපි කරන්නේ? බෙදෙන සංඛ්‍යාවේ දශම නැති කරනවා. ඒක නැති කරන්නේ කොහොමද? උඩ යටයි දෙකම 10න් වැඩි කරා නම් හරි. එතකොට මේක 50 ලක්ෂයක් වෙනවා. 2.5 25ක් වෙනවා. එතකොට 25 සරක් 1යි 25 සරක් 2යි බිංදු 5යි. ඒ කියන්නේ ලක්ෂ 2යි. ඒ කියන්නේ මේ ලක්ෂ 2ක් කොටස් අරගෙන තියෙනවා. ඊළඟට මොකක්ද තියෙන්නේ? එතන අපි හොයන්න ඕනේ කොටසකට ගෙවන ලාභාංශ කොච්චරයිද කියලා. එතකොට වාර්ෂික ලාභාංශ ආදායම අපිට 8000යි කියලා කියනවා. මිලදීගත් කොටස් ගණන 2000යි කියලා කියනවා. එහෙනම් අපි 8000 බෙදනවා 2000ෙන්. 4යි. රුපියල් 4යි කොටසකට ගෙවන ලාභාංශ. ඊළඟට අන්තිම එක මොකද කියන්නේ? වාර්ෂික ලාභාංශ ආදායම 2250යි කොටස් ගණන
750යි. එහෙනම් අපි 2250 බෙදනවා 750න්. එතකොට මෙතන බිඳුවට බිඳුව කපන්න පුළුවන්. 5න් කැපුවොත් 1යි 25ට 5යි 4යි 25ට 5යි 25 15 බෙදුනා 3යි. කොටසකට ගන්න ලාභාංශ රුපියල් 3යි. එතකොට අපිට මේ විදිහට ඉතාම පහසුවෙන් මේ වගු දෙක සම්පූර්ණ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ තව ප්‍රශ්නයක් බලමු මේ අභ්‍යාසයේ. දැන් අපි මෙතන තුන්වෙනි ප්‍රශ්න බලමු. තුන්වෙනි ප්‍රශ්න අපිට ලොකු විස්තරයක් කියනවා. මොකද කියන්නේ? සීමා සහිත පොදු සමාගමක් සිය ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා කොටසක් රුපියල් 25ක් වූ කොටස් මිලියන 10ක් මහ ජනතාව වෙත නිකුත් කරයි. එම කොටස සඳහා වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 5කි. එම සමාගමේ ආයෝජනය සඳහා ඉදිරිපත් වන සුචීව සමාගමේ කොටස් 50000ක් මිලදී ගනී කියලා අපිට ලොකු විස්තරයක් කියනවා. එතකොට අපි කරන්න ඕනේ මේ ප්‍රශ්නට අදාළ වැදගත්ම දේවල් highlight කරගන්නවා. මොනවද වැදගත්ම දේවල්? එක කොටසක් රුපියල් 25 ගානේ තමයි නිකුත් කරලා තියෙන්නේ. කොටස් මිලියන 10ක් නිකුත් කරලා තියෙනවා. කොටසකට කියන ලාභාංශ රුපියල් 5යි. මේ සුජීව කෙනෙක් කෙනා මිලදී ගත් කොටස් ගන්න 50000යි. ඒ ටික තමයි අපිට අවශ්‍යම ටික. දැන් අපි බලමු මොනවද මෙතනින් අපි හොයන්න ඕනේ කියලා. එතකොට මෙතන රෝමිලක්කන් එකේ අපිට කියනවා සමාගමේ ප්‍රාග්ධනය හොයන්න කියලා. සමාගමේ ප්‍රාග්ධනය කියන්නේ මෙයාලට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මුදලනේ. එතකොට එයාලට සල්ලි අවශ්‍ය නිසානේ කොටස් නිකුත් කරන්නේ. එතකොට මේගොල්ලෝ මිලියන 10ක් කොටස් නිකුත් කරනවා. එක කොටසක් රුපියල් 25 ගන්න. එහෙනම් අපි 25 වැඩි කරනවා. කොහොමද මේක වැඩි කරන්නේ? 25 ලෙව්වා. අගට බිංදුව ටික දානවා. මෙතන බිංදුව කීයද? බිංදුව 7යිනේ. එතකොට කොහොමද අපි මේ කියන්නේ? මේ කියන්නේ හරියට පහසුයි. එහෙනම් පහසු වෙන්න නම් අපි මේක කලාප වලට වෙන් කරන්න ඕනි. අග ඉඳන් ඉලක්කම් 3න් 3ට. එතකොට කොහොමද මේක අපි කියන්නේ? මිලියන 250යි. මිලියන 250යි මෙයාලගේ ප්‍රාග්ධනය. ඊට පස්සේ රෝමිලක්කම් ප්‍රශ්න දෙක. මොකක්ද කියන්නේ? සුජීව සමාගමේ ආයෝජනය කර මුදල. දැන් සුජීව කියන කෙනා ආයෝජනය කර මුදල. මෙයා කොච්චරක් යදවද කියලා තමයි අපි හොයන්න හදන්නේ. එතකොට සුජීව ගත්තේ කොටස් 50000ක් නේ. එක කොටසක් කී ගානද ගත්තේ මෙයා රුපියල් 5 ගානද? නෑ. රුපියල් 5 කියන්නේ ලාභාංශනේ. එක කොටසක ගණන් මිල රුපියල් 25යි. එහෙනම් 25 ගානේ මෙයා 50000ක් අරගෙන තියෙනවා. එහෙනම් අපි 25 වැඩි කරනවා 50000ෙන්. 25 125යි අගට බිංදු 4ක් දැම්මා. එතකොට කීයද? මේක අපි කොහොමද කියන්නේ? 1,250,000යි. එහෙම නැත්නම් 12,50,000යි. ඊට පස්සේ රෝමිලක්කම් ප්‍රශ්න 3. එතන මොකද කියන්නේ? කොටස් ආයෝජනයෙන් සුජීවට වාර්ෂිකව ලැබෙන ලාභාංශය සොයන්න කියලා කියනවා. එතකොට දැන් මෙයා කොටස් මිලදී ගත්තට පස්සේ මෙයාට ලැබෙන ප්‍රතිලාභයේ ලාභාංශනේ. එතකොට දැන් මෙයා කොටස් කොච්චරක් ගත්තද? කොටස් අරගෙන තියෙනවා 50000. එක කොටසකට ලාභාංශ කොච්චරක් ගෙවනවද? 5. එහෙමනම් අපි එක කොටසකට ගෙවන ලාභාංශ වැඩි කරනවා මිලදී ගත් කොටස් ගණනේ. එතකොට 5 25යි අකට බිංදු 4ක් දැම්මා. රුපියල් 2,50,000යි. ඒක තමයි යාගේ ලාභාංශ ටික. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ රෝමිලක්කම් 4. එතන මොකක්ද අපිට හොයන්න කියන්නේ? සුජීවගේ වාර්ෂික ලාභාංශය ඔහු යෙදූ මුදලෙන් කවර ප්‍රතිශතයක්ද? එතකොට මෙතන අපිට ප්‍රතිශතයක් නේ හොයන්න කියලා කියන්නේ. ප්‍රතිශතයක් හොයනකොට අපි හැම වෙලේම මොකද කරන්නේ? භාග සංඛ්‍යාවක් හදාගෙන ඒක 100ෙන් වැඩි කරනවානේ. දැන් මෙතන මොකක්ද ප්‍රතිශතය? භාග සංඛ්‍යාව හදාගන්නේ කොහොමද? ප්‍රතිශතය තමයි සුජීවගේ වාර්ෂික ලාභාංශය ඔහු යෙදූ මුදලෙන්. එතකොට වාර්ෂික ලාභාංශය කීයද? 2,50,000යි. මෙයා යෙදූ මුදල කොච්චරක්ද? 12,50,000යි. අපි ඒක වැඩි කරනවා 100ෙන්. 12,50,000ක් ආයෝජනය කරලා 2,50,000යි නම් ලාභාංශ ආදායම 100ට කොච්චරක්ද කියලා තමයි අපි දැන් මේ හොයන්නේ. එතකොට මෙතන බිංදුවට බිංදුව කැපුණා. මේ බිංදුවට මේ බිංදුව කැපුණා 25ක් 1යි 25ක් 5යි. 100 5න් බෙදුණා නම් 20යි. 100ට 20යි කියලා අපිට එතන පිළිතුර ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන තව ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ ප්‍රශ්න දෙක ඔයාලා හෝම්වර්ක් විදියට ගෙදරදී තනියම හදන්න. එතකොට එහෙනම් මේ අභ්‍යාසය අවසන් වෙනවා. අපි දැන් එහෙනම් බලමු ඊළඟ අභ්‍යාසය කොහොමද කරන්න කියලා. හොඳයි. එතකොට මෙතන 10 දෙක අභ්‍යාසයේත් මුලින්ම වගුවක් තමයි අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ. බලමු වගුවේ මොනවද තියෙන්නේ කියලා. මේ වගුවේ අපිට තීරු විදියට වෙන් කරලා දීලා තියෙනවා ආයෝජනය කර මුදල, කොටසක වෙළඳපොළ මිල. ඒ කියන්නේ කොටසක් ගණන් මිල. කොටස් ගණන මිල දීගත් කොටස් ගණන. කොටසකට වාර්ෂික රුපියල් 3 බැගින් ආදායම. ඒ කියන්නේ කොටසකට ගෙවන ලාභාංශ 3යි නම් මුළු වාර්ෂික ලාභාංශ ආදායම කොච්චරද කියන එක. එතකොට මේ පළවෙනි පේළිය අපි කොටස් දෙකක් හොයන්න ඕනේ.
අපි හොයන්න අවශ්‍යයි කරුණු දෙකක්. දැන් අපි මෙතන දන්න දේවල් මොනවාද? ආයෝජනය කර මුදල 50000ලු. කොටසක වෙළඳපොළ මිල, ඒ කියන්නේ ගැණුම් මිල 25ලු. එහෙනම් අපිට මිලදීගත් කොටස් ගන්න හොයන්න පුළුවන් නේද? අපි දන්නවා ආයෝජනය කර මුදල කොටසක වෙළඳපොළ මිලෙන් බෙදුවා නම් මිලදීගත් කොටස් ගන්න වෙනවා. ඒ කියන්නේ මෙතන අපි 50000 ආයෝජන කර මුදල 50000 බෙදුවා නම් 25න් 25 1 2 3 2000. ඒ කියන්නේ මිලදීගත් කොටස් ගන්න මෙතන 2000යි කියලා අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු මොකද හොයන්න ඕනේ? වාර්ෂික ලාභාංශ ආදායම. එතකොට අපි දන්නවා කොටසකට ගෙවන ලාභාංශ 3යි. එතකොට මිලදීගත් කොටස් ගන්න අපි 2000යි කියලා හදාගත්තා. එහෙනම් අපි 2000 වැඩි කරනවා 3ෙන්. 3 අර 2 6යි. රුපියල් 6000යි. වාර්ෂික ලාභාංශ ආදායම අපිට ඒ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පෙළිය මොනවද අපි හොයන්න ඕනේ? ආයෝජනය කර මුදල අපි හොයන්න ඕනේ. මිලදීගත් කොටස් ගන්න හොයන්නත් ඕනේ. එතකොට මෙතන අපිට මුලින්ම ආයෝජනය කර මුදල හොයන්න බෑ. මෙතෙන්ට අපි හොයන්න හදන්න ඕනේ මිලදීගත් කොටස් ගන්න. අපිට ඒක කරන්න බලවන්නේ කොහොමද ඒක කරන්නේ? අපි දන්නවා වාර්ෂික ලාභාංශ ආදායම 1500යි. එතකොට එක කොටසකට ගෙවන ලාභාංශ 3යි කියලා දන්නවා. එහෙමනම් වාර්ෂික ලාභාංශ ආදායම අපි එක කොටසකට ගෙවන ලාභාංශ වලින් බෙදනවා. ඒ කියන්නේ 1500 බෙදනවා අපි 3ෙන්. එතකොට 15ට 3 5යි 0.2යි. ඒ කියන්නේ මිලදීගත් කොටස් ගන්න 500යි කියලා අපි දැන් දන්නවා. ඊට පස්සේ මිලදීගත් කොටස් කරන්න 500යි කියලා හොයාගත්තට පස්සේ අපිට දැන් පුළුවන් ආයෝජනය කර මුදල හොයන්න. අපි දන්නවා එක කොටසක් ගැණුම් මිල එතන 40යි. එහෙනම් අපි 40 වැඩි කරනවා 500ෙන්. 5 4 20යි 0.3යි. රුපියල් 20000යි. රුපියල් 20000ක් තමයි ආයෝජනය කරලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි පෙළිය මොනවද අපි හොයන්න ඕනේ? කොටසක් ගැණුම් මිල හොයන්න ඕනේ. මිලදීගත් කොටස් කරන්න හොයන්නත් ඕනේ. මෙතන අපි මුලින්ම හොයන්නේ මිලදීගත් කොටස් ගන්න. කලින් විදියටම අපිට පුළුවන් වාර්ෂික ලාභාංශ ආදායම අපිට 3000යි කියලා දීලා දෙනවා. අපි මේක බෙදනවා 3ෙන්. එතකොට මිලදීගත් කොටස් ගන්න අපිට 1000යි කියලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ මිලදීගත් කොටස් ගන්න දන්නවා නම් අපිට එක කොටසක් ගැණුම් මිල හොයන්න පුළුවන්. අපි දන්නවා ආයෝජනය කර මුදල සමානයි කොටසක් ගැණුම් මිල වැඩි කිරීම මිලදීගත් කොටස් කරන්නනේ. එහෙනම් එක කොටසක් ගැණුම් මිල අපි හොයනවා කොහොමද? මිලදීගත් කොටස් ගන්න අනිත් පැත්තට යවන බෙදීම කළා. ඒ කියන්නේ ආයෝජනය කර මුදල 75000 බෙදනවා අපි 1000න්. මිලදීගත් කොටස් ගන්න 1000ක් නිසා. එතකොට කීයද? 75යි. එක කොටසක් ගැණුම් මිල 75යි කියලා එතකොට අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ පෙළිය මොනවද අපි හොයන්න ඕනේ? අපි ආයෝජනය කර මුදල හොයන්න ඕනේ. ඒ වගේම වාර්ෂික ලාභාංශ ආදායම හොයන්නත් ඕනේ. එතකොට මෙතන අපිට ආයෝජනය කර මුදල හොයන්න හරිම ලේසි. කොටසක් ගැණුම් මිල 15යි මිලදීගත් කොටස් ගන්න 500යි කියලා අපි දන්නවා. එහෙනම් 15 වැඩි කරනවා 500ෙන්. 15 5 75යි අගට බිඳු දෙකක් දැම්මා. එතකොට ආයෝජනය කර මුදල 7500යි කියලා අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන වාර්ෂික ලාභාංශ ආදායමත් හොයන්න හරිම ලේසි. අපි දන්නවා කොටසකට ගෙවන ලාභාංශ 3යි. මිලදීගත් කොටස් කරන්න 500යි කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් 500 3ෙන් වැඩි කරා 1500යි. වාර්ෂික ලාභාංශ ආදායම. ඊට පස්සේ එතන අන්තිම එකේ මොනවද අපිට හොයන්න තියෙන්නේ? අන්තිම පෙළිය අපි කොටසක් ගැණුම් මිල හොයන්න ඕනේ. වාර්ෂික ලාභාංශ ආදායම හොයන්න ඕනේ. එතකොට මෙතනදී අපි මුලින්ම කොටසක් ගැණුම් මිල හොයමු. කොහොමද ඒක කරන්නේ? ආයෝජනය කර මුදල බෙදනවා මිලදීගත් කොටස් ගන්නනේ. ඒ කියන්නේ 120000 බෙදනවා අපි 2000න්. බිඳු 3ට බිඳු 3 කැපුණා 122න් බෙදුවා 60යි. එතකොට එක කොටසක් ගැණුම් මිල අපි 60යි කියලා ඒ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ අපි ගන්නවානේ වාර්ෂික ලාභාංශ ආදායමනේ. අපි දන්නවා මිලදීගත් කොටස් කරන 2000යි. එක කොටසකට ලාභාංශ 3යි. 3 වැඩි කරනවා 2000න්. රුපියල් 6000යි. එතකොට අපිට මේ විදිහට පහසුවෙන් මේ වගුවත් සම්පූර්ණ කරගන්න පුළුවන්. හොඳයි. අපි බලමු මෙන්න දැන් මෙතන දෙවෙනි ප්‍රශ්නේ කරන්නේ කොහොමද කියලා. එතන මොකද්ද කියන්නේ? වාර්ෂික ලාභාංශ ලෙස කොටසකට රුපියල් 4ක් ගෙවන සමාගමක කොටසක වෙළඳපොළ මිල රුපියල් 30ක් වූ කොටස් මිලදී ගැනීමට තරිඳු රුපියල් 60000ක් යදවිය. දැන් මෙතනත් අපි ට්‍රක් ගාලා අපිට ප්‍රශ්නට අවශ්‍ය දේවල් ටික හයිලයිට් කරගන්නවා. මොනවද අවශ්‍ය දේවල්? කොටසකට ගෙවන ලාභාංශ 4යි. එක කොටසක් ගැණුම් මිල රුපියල් 30යි. මේ තරිඳු කියන එක නා රුපියල් 60000ක් ආයෝජනය කරලා තියෙනවා. එතකොට රෝමිලක්කන් එකේ අපෙන් අහනවා මොකද්ද? තරිඳු මිලදීගත් කොටස් ගන්න. එතකොට අපි දන්නවා අපිට මිලදීගත් කොටස් ගන්න හොයන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුනෙන්වත් අපි මේ ගානට ගැලපෙන විදිහට අපි තෝරගන්නවා. අපිට පුළුවන් ආයෝජනය කරන මුදල මේ 60000 බෙදන්න පුළුවන් එක කොටසක් ගැණුම් මිලෙන්. එතකොට එහෙනම් මෙයා ආයෝජනය කරලා තියෙන රුපියල් 60000ක් අපි මේ 60000 බෙදනවා එක කොටසක් ගැණුම් මිල රුපියල් 30යි. බිඳුවට බිඳුව කැපුණා 6000 3ෙන් බෙදුවා 2000යි. රුපියල්
මිලදීගත් කොටස් ගන්න 2000යි. රුපියල් 2000 එහෙම නෙමෙයි. කොටස් 2000ක් තමයි මෙයා මිලදී අරගෙන තියෙන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකේ මොකද කියන්නේ? කොටස් ආයෝජනයෙන් තරිඳු ලබන වාර්ෂික ලාභාංශ ආදායම සොයන්න. හරිම ලේසියිනේ. අපි දන්නවා දැන් මිලදීගත් කොටස් ගන්න 2000යි. එක කොටසකට ලාභාංශ 4යිලු. එහෙනම් අපි 4 වැඩි කරනවා 2000න් 4 වර්ධ 8යි. රුපියල් 8000යි. ඊට පස්සේ රෝම ඉලක්කම් ප්‍රශ්න 3 අහනවා වාර්ෂික ලාභාංශ යෙදූ මුදලෙන් කවර ප්‍රතිශතයක්ද සොයන්න කියලා කියනවා. එතකොට මේ ප්‍රතිශතයක් කියවොත් අපි හැම වෙලෙම කරන්නේ භාග සංඛ්‍යාවක් හදාගෙන ඒක 100න් වැඩි කරනවානේ. දැන් මෙතන භාග සංඛ්‍යාව හදාගන්නවා කොහොමද? මොකද්ද ප්‍රතිශතය? වාර්ෂික ලාභාංශ යෙදූ මුදලෙන්. එතකොට අපි දන්නවා වාර්ෂික ලාභාංශ මෙයාට 8000ක් ලැබුණා. මෙයා යෙදූ මුදල කොච්චරද? 60000යි. ඒක වැඩි කරනවා අපි 100න්. 60000ක් යොදවලා 8000ක් ලාභාංශ ඉබේවනම් 100ට කොච්චරද කියලා තමයි අපි හොයන්නේ. එතකොට බිංදුවකට බිංදුව කැපුණා. බිංදුවට බිංදුව කැපුවා. දෙවරක් 3යි 5යි 5රකට 40යි බෙදීම 3යි 1යි 10ට 3යි 3යි. එතකොට මේ විදිහට අපිට දශම ස්ථාන එකකින් වගේ නවත්තන්න පුළුවන් ප්‍රතිශතයක් අපෙන් අහනකොට. එතකොට මේ ප්‍රතිශතය 13.3 කියලා අපිට අවසාන උත්තරය ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි මෙතන හතරවෙනි ප්‍රශ්න කොහොමද කරන්නේ කියලා. එතන මොකද්ද කියන්නේ? ව්‍යාපාරිකයෙක් කොටසක වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ එක්තරා සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 40000ක් ආයෝජනය කළ අතර වර්ෂයකට පසු ඔහු යෙදූ මුදලින් 10%ක් ලාභාංශ ලෙස ලබා ගත්තේය. එම ආදායම ලබා ගැනීමෙන් පසු කොටසක් රුපියල් 50 බැගින් කොටස් සියල්ල විකුණා දමන්න ලදී කියලා කියනවා. දැන් මෙතනත් අපි වැදගත් දේවල් හයිලයිට් කරගන්නවා. එක කොටසක් ගැනුම් මිල 40යි. මෙයා රුපියල් 40000ක් ආයෝජනය කරලා තියෙනවා. මෙතන අපිට ලාභාංශ ආදායම එක කොටසකට ලාභාංශ කොච්චරක් ගෙවනවද කියලා කියන්නේ නැහැ. මෙතන අපිට කියන්නේ 100ට ප්‍රතිශතයක් විදිහට කියනවා. 10%යි. ඒ වගේම ඊට පස්සේ මෙයා ලාභාංශ ආදායම ලබාගෙන ඊට පස්සේ මෙයා කොටස් ටික විකුණලා තියෙනවා රුපියල් 50 ගාන. එතකොට අපිට මේක බලපු ගමන්ම හිතින්ම හදා ගන්න පුළුවන්. එතකොට මෙයා එක කොටසක් 40ට අරගෙන තියෙනවා රුපියල් 50ට විකුණලා තියෙනවා. එහෙනම් එක කොටසක ප්‍රාර්ථනා ලාභයට එතන 10ක් තියෙනවා කියලා හදා ගන්නත් පුළුවන්. දැන් මෙතන රෝම ඉලක්කම් ප්‍රශ්න ටිකක් අහනවා. අපි බලමු මොනවද මේ අහන්නේ කියලා. රෝම ඉලක්කම් 1. ව්‍යාපාරිකයා සමාගමෙන් ලැබූ වාර්ෂික ලාභාංශය සොයන්න කියලා කියනවා. එතකොට අපි දන්නවා දැන් මෙතන ලාභාංශ අපිට දීලා තියෙන්නේ එක කොටසකට ගෙවන ලාභාංශ නෙමෙයි ප්‍රතිශතයක්. මොකක්ද? වර්ෂයකට පසු යෙදූ මුදලින් ඔහු යෙදූ මුදලින් 10%ක්. එහෙනම් මෙයා යෙදූ මුදල කීයද? 40000යි. අපි මේක වැඩි කරනවා 110යි. එතකොට මේ බිංදුව කැපිලා ගියාට පස්සේ 4000යි. රුපියල් 4000යි ලාභාංශ. ඊට පස්සේ රෝම ඉලක්කම් ප්‍රශ්න 2. සමාගම කොටසක් සඳහා වාර්ෂිකව ගෙවූ ලාභාංශ සොයන්න. ඔව් දැන් අපිට කියනවා කොටසකට ගෙවන ලාභාංශ කීයද කියලා. එහෙනම් අපිට මතක තියෙනවා අර අපි පාඩම් කරපු සූත්‍ර වලින් එකක් තිබුණා වාර්ෂික ලාභාංශ ආදායම සමානයි කොටසකට ගෙවන ලාභාංශ වැඩි කිරීම මිලදීගත් කොටස් ගණන. එහෙමනම් කොටසකට ගෙවන ලාභාංශ තමයි දැන් මෙතන අපේ ප්‍රශ්නේ. එතකොට වාර්ෂික ලාභාංශ ආදායම අපි දැන් දන්නවා අපි ඒක බෙදුවොත් මිලදීගත් කොටස් ගණනේ. එතකොට අපිට හදා ගන්න පුළුවන් කොටසකට ගෙවන ලාභාංශ. එතකොට අපිට තව ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙතන මිලදීගත් කොටස් ගන්න අපිට තියලා නැහැ. හැබැයි අපිට ඒක හදා ගන්න පුළුවන්. අපි මුලින් මිලදීගත් කොටස් ගන්න හදා ගන්නවා. මිලදීගත් කොටස් ගන්න අපි හදා ගන්න කොහොමද? අපිට පුළුවන් ආයෝජනය කර මුදල 40000 බෙදනවා එක කොටසක් ගණන් මිලෙන්. අපි දන්නවා එක කොටසක් මෙයා අරගෙන තියෙන්නේ රුපියල් 40 ගාණක්. එතකොට 4000 බෙදුවොත් 1000යිනේ. එහෙනම් මෙයා කොටස් 1000ක් මිලදී අරගෙන තියෙනවා. දැන් අපිට එනම් පුළුවන් එක කොටසකට ගෙවන ලාභාංශ ගන්න. කොටසකට ගෙවන ලාභාංශ අපි හොයන්නේ කොහොමද? වාර්ෂික ලාභාංශ ආදායම ඔක්කොම ටික අපි බෙදනවා මිලදීගත් කොටස් ගණනේ. 4000 10න් බෙදුනම රුපියල් 4යි. ඊට පස්සේ මොකද වෙන්නේ? ව්‍යාපාරිකයා කොටස් විකිණීමෙන් ලැබූ මුදල සොයන්න කියලා. එතකොට මෙයා ලාභාංශ ටික ලබාගෙන කොටස් ටික විකුණනවානේ. එතකොට මෙයාගේ ළඟ කොටස් තියෙනවා අපි දැන් කලින් හදාගත්තා කොටස් 1000ක් මෙයා මිලදී අරගෙන තියෙනවා. එතකොට මෙයා එක කොටසක් රුපියල් කීය ගාණද විකුණන්නේ? 50 ගාණ. එහෙනම් අපෙන් අහනවා විකුණුවාට පස්සේ ඔක්කොම සල්ලි කොච්චරක් ලැබෙනවද කියලා.
එහෙනම් අපි 50 වැඩි කරනවා 1000න්. රුපියල් 50000යි. මෙයා කොටස් ටික විකුණුවාට පස්සේ රුපියල් 50000 මෙයාට ලැබෙනවා. ඊට පස්සේ රෝම ඉලක්කම් ප්‍රශ්න 4 ව්‍යාපාරිකයන්ට ලැබෙන ප්‍රාදාන ලාභය සොයන්න කියලා කියනවා. මෙතනදී අපිට මුලින්ම ප්‍රාදාන ලාභය හදා ගන්න පුළුවන් එක කොටසකට. එක කොටසක ප්‍රාදාන ලාභය හදාගන්නේ කොහොමද? කොටසක් ගත්තේ 40 ගානේ 50 ගානේ විකුණනවා. ඒ කියන්නේ 10ක් ප්‍රාදාන ලාභය තියෙනවා එක කොටසකින්. එතකොට අපි මේක වැඩි කරොත් මෙයා අරගෙන තියෙන කොටස් 1000න් 10 වැඩි කරා 10 කියලා හිතින් මොනක් ගන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත සූත්‍රයෙන්. එහෙම නැත්නම් මේ ගාන අපිට තව විදිහකට හදන්න පුළුවන්. ඒ කොහොමද? මෙයා කොටස් ටික විකුණුවාට පස්සේ මෙයාට ලැබෙනවා රුපියල් 50000ක්. මෙයාට කොටස් ටික ගන්න මෙයා රුපියල් 40000ක් ආයෝජනය කරනවා. එතකොට ගන්න 40000ක් ගියා විකුණුවාට පස්සේ 50000ක් ලැබුණා. මේ දෙක අතර වෙනස කියන්නේ ප්‍රාදාන ලාභය. එතකොටත් හැදෙන්නේ රුපියල් 10000යි. ඊට පස්සේ රෝම ඉලක්කම් ප්‍රශ්න 5 අහනවා ව්‍යාපාරිකයාගේ ප්‍රාදාන ලාභය යෙදුව මුදලේ ප්‍රතිශතයක් ලෙස. එතකොට ප්‍රතිශතයක් අපෙන් අහනකොට අපි හැම වෙලේම භාග සංඛ්‍යාව හදා ගන්නවා 100ෙන් වැඩි කරනවා. දැන් මෙතන යෙදුව මුදලේ ප්‍රතිශතයක් ලෙස ප්‍රාදාන ලාභය. යෙදුව මුදල කීයද? 40000යි. 40000 කින් ප්‍රාදාන ලාභය 10000යි. 100ට කොච්චරද? බින්දුවට බින්දුව කැපුණා. බින්දුවට බින්දුව කැපුවා. 104න් බෙදුවා 25යි. 125යි ප්‍රතිශතය. එතකොට අපිට ඊටාම් පහසුවෙන් මේ විදිහට මේ ප්‍රශ්නෙත් හදන්න පුළුවන්. හොඳයි දැන් බලමු අපි මෙතන 7 වෙනි ප්‍රශ්නේ කරන්නේ කොහොමද කියලා. එතන මොකද කියන්නේ? වාර්ෂික ලාභාංශය ලෙස කොටසක රුපියල් 6ක් ගෙවන සමාගමක කොටසක වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ කොටස් 1000ක් හිමි ආයෝජකයෙක්. එම කොටස් වලින් එක් වර්ෂයකට ලාභාංශ ආදායම් ලැබීමෙන් පසු ඒවායේ වෙළඳපොළ මිල වැඩි වූ අවස්ථාවක විකුණා දැමීය. කොටස් විකිණීමෙන් හා ලාභාංශයෙන් ඔහු ලැබූ මුළු ආදායම රුපියල් 71000ක් විය. එතකොට දැන් මෙතන ලොකු විස්තරයක් අපිට කියනවා. අපි මෙතනත් අර වැදගත්ම දේවල් ටික highlight කරගන්නවා. මොනවද වැදගත්ම දේවල්? කොටසකට ගෙවන ලාභාංශ රුපියල් 6යි. මෙයා එක කොටසක් අරගෙන තියෙන රුපියල් 40 ගානේ. මෙයා කොටස් 1000ක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙයා ලාභාංශ ඉපයුවට පස්සේ ලාභාංශ ලැබුණට පස්සේ කොටස් ටික විකුණලා දාලා තියෙනවා. විකුණේ කීය ගානද කියලා අපි දන්නේ නැහැ. එතකොට මෙයාට අර ලැබුණ ලාභාංශ ටිකයි ඒ වගේම කොටස් ටික විකුණුවාට පස්සේ ලැබුණ සල්ලි ඔක්කොම ටිකයි. කොටස් විකිණීමෙන් ලැබුණ ආදායමයි ඒ දෙකේම එකතුව 71000යි කියලා අපිට කියනවා. ඒ ටික තමයි දීලා තියෙන්නේ. එතකොට රෝම ඉලක්කම් ප්‍රශ්න 1 අහන්නේ මොකද්ද? කොටස් ආයෝජනයෙන් වර්ෂයකට ලැබුණු ලාභාංශ ආදායම කීයද කියලා. ඒක හරිම ලේසියිනේ. අපි දන්නවා වාර්ෂික ලාභාංශ ආදායම හොයන්නේ කොටසකට ගෙවන ලාභාංශ ආදායම වැඩි කරනවා මිලදීගත් කොටස් කරන්නේ. එතකොට අපි දන්නවා දැන් මෙතන කොටසකට ගෙවන ලාභාංශ 6යි කියලා අපිට තියලා තියෙනවා. මෙයා මිලදීගත් කොටස් ගන්න 1000යි කියලා කියනවා. එහෙනම් අපි 6 වැඩි කරනවා 1000න්. එතකොට රුපියල් 6000යි. එතකොට රෝම ඉලක්කම් ප්‍රශ්න 2 අහනවා. ඔහු කොටසක් විකුණන්නට ඇත්තේ කීය බැගින්ද කියලා. එතකොට අපි චුට්ටක් හිතන්න ඕන මේක. දැන් අපි දන්නවා මෙයාට කොටස් විකුණීමෙන් ලැබෙන සල්ලි ටිකයි ලාභාංශ ආදායම ඔක්කොම 71000යිනේ. එතකොට මේ 71000න් අපි ඔක්කොම සල්ලි ටික 71000න් අඩු කරොත් මේ 6000. ඒ ටික අඩු කරා කියලා කියන්නේ ඉතුරු සල්ලි ටික කියලා කියන්නේ ඔයාලට කොටස් විකිණීමෙන් ලැබුණු සල්ලි ටිකනේ. එතකොට කොටස් විකිණීමෙන් කිසියම් සල්ලි ටිකක් ලැබුණා. දැන් අපිට අඩු කරලා හිතන්න ගන්නවා 65000න්. ඔව් ඒ 65000 කියන්නේ කොටස් ඔක්කොම ටික විකිණීමෙන් ලැබෙන සල්ලි ටික. අපෙන් අහන්නේ එක කොටසක් විකුණන්නේ කීය ගානද? එහෙනම් අපි මෙතන කොටස් ගණනින් බෙදුවනම් හරිය නේද? අපි මේ ටික බෙදනවා මිලදීගත් කොටස් ගණනින්. දැන් මේ කොටස් සම්බන්ධ මේ ප්‍රශ්න චුට්ටක් අපහැදෙලි වගේ නම් කාට හරි ටිකක් අමාරු වගේ නම් එයාලා හිතන්නේ මේ කොටස් වෙනුවට මොකක් හරි භාණ්ඩයක් දාගන්න මොකක් හරි ප්‍රොඩක්ට් එකක්. අපි හිතමු දැන් මෙතන මේ ප්‍රශ්න මේ කොටස් වෙනුවට අඹ කියලා. එතකොට මොකද කියන්නේ? දැන් මෙයා අඹ මිලදී ගත්තා රුපියල් 40 ගානේ. අඹ ගෙඩි 1000 මිලදී ගත්තා. ඊට පස්සේ මෙයා අන්තිමට අඹ ටික විකුණනවා. අඹ විකුණන්නේ කීය ගානේද? ඒක අපි දන්නේ නැහැ. එතකොට මෙයාට අඹ ටික විකුණුවාට පස්සේ සල්ලි ඔක්කොම කීයක් ලැබුණාද කියලා අපි දන්නවා මෙතන. මෙතන අඩු කරාට පස්සේ ලාභාංශ ටික අයින් කරාට පස්සේ මෙයාට ඔක්කොම සල්ලි ලැබිලා තියෙනවා 65000. අඹ ටික ඔක්කොම විකුණුවාට පස්සේ 65000ක් ලැබිලා තියෙනවා. මෙයා විකුණලා තියෙනවා අඹ ගෙඩි 1000ක්. එහෙනම් එක අඹ ගෙඩියක් විකුණුවේ කීය ගානේද? අන්න ඒ වගේ අදහසක් අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මෙතන 71000න් 6000ක් අඩු කරාම 65000යි. අපි ඒක බෙදනවා 1000න්. රුපියල් 65යි. රුපියල්
65යි. එතකොට මෙයා එක කොටසක් රුපියල් 65 ගානේ තමයි විකුණලා තියෙන්නේ. ඊට පස්සේ රෝමිලක්කම් ප්‍රශ්න 3. එතන මොකක්ද අහන්නේ? ඔහු ලැබූ ප්‍රාර්ථනා ලාභය සොයන්න. එතකොට අපිට ඒක හදන්න පුළුවන් නේ. අපි හොයාගන්නවා එක කොටසක ප්‍රාර්ථනා ලාභය. එතකොට මෙයා කොටස් ටික එක කොටසක් විකුණුවේ රුපියල් 65 ගානේ. මෙයා එක කොටසක් අරගෙන තියෙන්නේ රුපියල් 40 ගානේ. එතකොට අපි 65න් 40ක් අඩු කරොත් එක කොටසක ප්‍රාර්ථනා ලාභය එනවා. අපි ඒක වැඩි කරනවා. මිලදී ගත් කොටස් කරන්නේ. මෙයා කොටස් 10ක් මිලදී අරගෙන තියෙනවානේ. එතකොට මෙතන එක කොටසකින් ප්‍රාර්ථනා ලාභය මෙයාට තියෙනවා 25ක්. අපි ඒක වැඩි කරනවා 1000න්. රුපියල් 25000යි. අපිට ඒ විදිහට ප්‍රාර්ථනා ලාභය හදා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේත් ඉවර වෙනවා. හොඳයි දැන් අපි බලමු එහෙමනම් මෙතන 8 වෙනි ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා. එතන මොකද්ද කියන්නේ? වාර්ෂික ලාභාංශ කොටසක රුපියල් 4 බැගින් ගෙවනු ලබන හා කොටසක වෙළඳපොළ මිල රුපියල් 20 බැගින් වූ කොටස් සහ වාර්ෂික ලාභාංශ කොටසක රුපියල් 5 බැගින් ගෙවනු ලබන හා වෙළඳපොළ මිල රුපියල් 25 බැගින් වූ කොටස් මිලදී ගැනීමට දේවින්ද සම මුදල් ප්‍රමාණ බැගින් යෙදවිය. එම ආයෝජන දෙකෙන්ම ඔහු ලැබූ ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතය ලෙස දක්වන්න. ඊට පස්සේ අපිට ඉඟියක් දෙනවා එක් එක් කොටස් ප්‍රමාණ මිලදී ගැනීමට යෙදූ මුදල රුපියල් x ලෙස ගන්න කියලා කියනවා. දැන් මේක ටිකක් ලොකු ගාණක් නේ අපිට ලොකු විස්තරයක් දීලා තියෙනවා. ව්‍යාපාර දෙකක් ගැන අපිට කියනවා. එතකොට අපි කරන්නේ මේ ප්‍රශ්නේ වැදගත්ම දේවල් ටික පොඩි සටහනකට දාගන්නවා. එතකොට අපිට ගාණ හිතන්න ලේසියි. දැන් මොනවද මේකේ වැදගත් දේවල්? අපිට කියනවා අවසරයක අපි ටික ටික ගාණ කියවමු. වාර්ෂික ලාභාංශ කොටසකට රුපියල් 4 බැගින් ගෙවන ලබන හා කොටසක වෙළඳපොළ මිල රුපියල් 20 බැගින් නෝ. එතකොට දැන් මෙයා ව්‍යාපාර දෙකකට මුදල් යොදවනවානේ. එතකොට අර මුලින්ම කියනවා රුපියල් 4 බැගින් හා කොටසක මිල රුපියල් 20 බැගින්. ඒ කියන්නේ එක ව්‍යාපාරයක ලාභාංශ ගෙවනවා රුපියල් 4ක්. ඒ ව්‍යාපාරයෙන් මෙයා එක කොටසක් ගන්න රුපියල් 20 ගන්න කියලා තමයි ඒ කියන්නේ. ඒ වගේම අපිට ඉඟියකුත් දීලා තිනවා පල්ලෙහා රුපියල් x කියලා ගන්න කියනවා ආයෝජනය කරන ලද මුදල. ඒ වගේම අපිට ගන්න කියනවා මේ ව්‍යාපාර දෙකටම මෙයා සම මුදල් තමයි යොදලා තින්නේ. ඒ කියන්නේ පළමු ව්‍යාපාරයට රුපියල් x නම් දෙවෙනි ව්‍යාපාරයටත් රුපියල් x මුදලක් තමයි මෙයා යොදලා තියෙන්නේ කියලා අපි දාගන්නවා. ඒ වගේම දෙවෙනි ව්‍යාපාරයේ කොටසකට ගෙවන ලාභාංශ කීයද? එක කොටසක් ගන්න මිල කීයද කියලාත් අපිට ප්‍රශ්න දීලා තියෙනවා. මොකද්ද කියන්නේ? දෙවෙනි ව්‍යාපාරයේ රුපියල් 5 බැගින් තමයි ලාභාංශ. ඒ විදිහට එක කොටසක් මෙයා රුපියල් 25 ගන්න තමයි අරගෙන තියෙන්නේ. දෙවෙනි ව්‍යාපාරයේ කොටසකට ගෙවන ලාභාංශ රුපියල් 5යි. එක කොටසක් ගන්න මිල රුපියල් 25යි. ඒකටත් යෙදූ මුදල රුපියල් x කියලා තමයි අපි ගන්න. මොකද ව්‍යාපාර දෙකටම සම මුදල් යොදලා තියෙන කියලා කියන නිසා. එතකොට දැන් අපේ ප්‍රශ්න මොකද්ද? ප්‍රශ්නේ තමයි එම ආයෝජන දෙකෙන්ම ඔහු ලැබූ ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස. එතකොට දැන් මෙතන මේ ප්‍රතිශතයක් තමයි අපේ ප්‍රශ්නේ විදියට අහන්නේ. එතකොට අපි හැම වෙලේම කතා කරේ ප්‍රතිශතයක් හදාගන්නේ භාග සංඛ්‍යාවක් වැඩි කරනවා 100න් කියලා. දැන් මෙතන භාග සංඛ්‍යාව හැදෙන්න ඕනේ කොහොමද කියලා අපි හිතමු. දැන් මොකද්ද මෙතන ප්‍රතිශතය? ආයෝජන දෙකෙන්ම ඔහු ලැබූ ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස. එතකොට එහෙමනම් අපි භාග සංඛ්‍යාව හදා ගන්නවා නම් හදා ගන්න ඕනේ මෙතෙන්ට යෙදූ මුදල. එතකොට අපිට ඒක දාගන්න පුළුවන්නේ. දැන් පළමු ව්‍යාපාරයට x, දෙවෙනි ව්‍යාපාරයටත් x. එහෙමනම් මේ ව්‍යාපාර දෙකටම මෙයා 2x වගේ මුදලක් තමයි යොදලා තියෙන්නේ. එතකොට මේ ව්‍යාපාර දෙකෙන් ලැබුණු ලාභාංශ ආදායම අන්න ඒක අපි දන්නේ. ඒක අපි හදා ගන්න ඕනේ. ලාභාංශ කියලා මම ගන්නවා. වැඩි කරනවා 100. දැන් මේක තමයි අපි ප්‍රශ්නෙට උත්තරය හොයන ක්‍රමය. එතකොට දැන් අපිට ප්‍රශ්න තොරතුරු ටිකක් දීලා තියෙනවා. අපි දන්නවා මේ ටික තමයි තොරතුරු ටික. ඒ වගේම ප්‍රශ්නෙට උත්තරේ ගන්න විදිහක් දැන් අපි දන්නවා. මෙතනින් තමයි අපි උත්තරයට යන්නේ. හැබැයි මෙතන අපිට එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද එක ප්‍රශ්නේ අපි ලාභාංශ දන්නේ නැහැ. මේ ව්‍යාපාර දෙකෙන්ම ලැබපු ලාභාංශ ප්‍රමාණය අපි හදා ගන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම මේ ව්‍යාපාර දෙකෙන්ම උපයලා තියෙන ලාභාංශ හදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ සූත්‍රයට දාලා හැල්ලා අපි උත්තරට ගන්නවා. එතකොට දැන් එහෙනම් අපි මුලින්ම හදාගමු පළමු ව්‍යාපාරයේ ලාභාංශ ආදායම. පළමු ව්‍යාපාරයේ ලාභාංශ ආදායම අපි හදාගන්නේ කොහොමද? එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් වාර්ෂික ලාභාංශ ආදායම අපි හොයන්නේ කොටසකට ගෙවන ලාභාංශ වැඩි කරනවා මිලදීගත් කොටස් කරන්නේ. එතකොට කොටසකට ගෙවන ලාභාංශ අපි දන්නවා පළමු ව්‍යාපාරයේ 4යි. එතකොට මේකක් වැඩි කරන මිලදීගත් කොටස් ගන්න. මිලදීගත් කොටස් ගන්න අපි දන්නේ නැහැ.
එතකොට පළමු ව්‍යාපාරයේ මිලදීගත් කොටස් ගන්න හදාගන්නේ කොහොමද? අපි දන්නවා ආයෝජනය කර මුදල එක කොටසක් ගණන් මිලෙන් බෙදුවා මිලදීගත් කොටස් ගන්න වෙනවා. එහෙමනම් අපි x බෙදනවා 20ෙන්. එතකොට පළමු ව්‍යාපාරයේ මිලදීගත් කොටස් ගන්න තමයි මේ තියෙන්නේ. පළමු ව්‍යාපාරයේ කොටසක ලාභාංශ තමයි මේ තියෙන්නේ. එතකොට මේක සුළු වෙනවා 4ට 4 1යි 5යි සමානයි x බෙදීම 5යි කියලා. අපි ඒක හදා ගන්නවා. ඊට පස්සේ අපි දෙවෙනි ව්‍යාපාරයේ ලාභාංශ ආදායම ගන්නවා. දෙවෙනි ව්‍යාපාරයේ ලාභාංශ ආදායම ගන්න කොහොමද? දෙවෙනි ව්‍යාපාරයේ එක කොටසකට ලාභාංශ ගෙවනවා 5. එතකොට දෙවෙනි ව්‍යාපාරයේ මිලදීගත් කොටස් ගන්න හදාගන්නේ කොහොමද? ආයෝජනය කරන මුදල x අපි ඒක බෙදනවා කොටසක් ගන්න මිල 25න්. එතකොට 5ට 5 1යි 5යි x බෙදීම 5. දෙවෙනි ව්‍යාපාරයෙන්ුත් එතකොට ලාභාංශ ආදායම x බෙදීම 5 කියලා එකක් තමයි හැදෙන්නේ. එතකොට අපිට දැන් පුළුවන් අවශ්‍ය නම් ව්‍යාපාර දෙකෙන්ම ලාභාංශ ආදායම කොච්චරද කියලා හදාගන්න. ඒ කියන්නේ x බෙදීම 5ට එකතු කරනවා x බෙදීම 5. එතකොට මෙතන හරය සමාන නිසා 2x බෙදීම 5යි කියලා අපිට මේ ව්‍යාපාර දෙකේම ලාභාංශ ආදායම මෙන්න මෙතන අපිට අවශ්‍ය දේ දැන් අපි හදාගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ව්‍යාපාර දෙකේම ලාභාංශ ආදායම කියන්නේ 2x බෙදීම 5 කියලා දැන් අපි හදාගත්තා. දැන් එහෙනම් අපි කරන්නේ මේ සූත්‍රයට දාලා ප්‍රතිශතය ගන්නවා. හොඳයි දැන් එහෙනම් අපි දන්නවා මේ ප්‍රශ්නෙට අන්තිමට කරන්න ඕනේ මොකක්ද කියලා. දැන් අපි ප්‍රශ්න අවසානයේට අවිලා තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? ප්‍රතිශතය හොයනවා. ප්‍රතිශතය හොයන්නේ කොහොමද? ලාභාංශ ආදායම ව්‍යාපාර දෙකේම ලාභාංශ ආදායම අපි දන්නවා 2x බෙදීම 5. 2x බෙදීම 5. ඊට පස්සේ බෙදීම 2x කියන එක දැන් මෙතන මම මේ විදිහට ලියන්නේ නැහැ. දැන් 2x කියන්නේ ආයෝජනය කරමු දරනේ. මේ විදිහට ලියුවොත් දැන් භාග සංඛ්‍යාවක් ආයෙත් බෙදීමක් වෙලානේ. ඒක නිසා මේක මම ලියන විදිය සුට්ටක් වෙනස් කරනවා. මේ විදිහට බෙදීම 2x වැඩි කරනවා අපි 100. එතකොට මේ ටික සුළු කරා නම් අපි උත්තරය අරගෙන. දැන් මෙතන 2x බෙදීම 5 බෙදීම මොකද කරන්නේ? වැඩි කිරීම කරනවා. මෙතන 2x කියන එකට පරස්පරය අපි දානවානේ. බෙදීම ගුණ කිරීම වෙනකොට භාග විදියට මෙතන පරස්පරය වෙන්නවානේ. ඒ කියන්නේ එක බෙදීම 2x වැඩි කිරීම 100. මෙතන 2x 2x කැපිලා ගියා 100 පහෙන් බෙදුවා 20යි. එතකොට 100ට 20යි කියලා අපිට මේ ව්‍යාපාර දෙකෙන්ම මෙයා උත්පල තියෙන ලාභාංශ ආදායම එයාගේ යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස තමයි අපි දැන් මේ 100ට 20යි කියලා හොයාගන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙත් අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. දැන් මේක ටිකක් ලොකු ප්‍රශ්නයක් වුණත් අපි මේ විදිහට සටහනක් දාගෙන අවශ්‍ය දේවල් ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියන එක තේරුම් අරගෙන ටික ටික හදාගෙන යන්න පුළුවන් අපිට තාම පහසුවෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි ඉගෙන ගත්ත අර සූත්‍ර ටික එහෙම අනිවාර්යෙන් අපිට මතක තියෙන්න ඕනේ. හොඳයි. දැන් එහෙමනම් අපි බලමු මෙතන 10 වෙනි ප්‍රශ්න කොහොමද කරන්නේ කියලා. මොකද්ද ප්‍රශ්නේ කියන්නේ? වාර්ෂික ලාභාංශ කොටසක රුපියල් 5ක් ගෙවන සමාගමක කොටස් 4000ක් හිමිව තිබූ ආයෝජකයෙකු එම කොටසක වෙළඳපොළ මිල රුපියල් 45ක් වූ අවස්ථාවේ විකුණා දැමීය. කොටස් විකිණීමෙන් ලද මුදල සම්පූර්ණයෙන්ම වෙළඳපොළ මිල රුපියල් 25ක් වූ වෙනත් සමාගමක කොටස් මිලදී ගත්තේය. එම ආයෝජනය නිසා ඔහුගේ ආදායම මුලින් ලැබූ ආදායමට වඩා රුපියල් 8800කින් වැඩි විය. දෙවන සමාගමේ කොටසක් සඳහා ගෙවන වාර්ෂික ලාභාංශය සොයන්න කියලා අපිට කියනවා. දැන් මෙතන ලොකු විස්තරයක් අපිට දීලා තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ මේ ප්‍රශ්නේ කිහිප වතාවක් කියවලා පොඩි සටහනකට දාගන්න ඕනේ. මෙතෙන්දී මම සටහනකට දාගන්නේ මේ විදිහට. අපිට කියනවා වාර්ෂික ලාභාංශ කොටසක රුපියල් 5ක් ගෙවන සමාගම කොටස 4000. ඒ කියන්නේ දැන් මෙයා ව්‍යාපාර දෙකක ආයෝජනය කරලා තියෙනවා අපිට සරලව අදහස් තේරෙනවානේ. පළමු ව්‍යාපාරයේ කොටස් මිලදී අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒකේ කොටස් ටික විකුණලා ආපහු දෙවෙනි ව්‍යාපාරයක මෙයා කොටස් මිලදී අරගෙන තියෙනවා තවත් ව්‍යාපාරයක. එතකොට දැන් පළමු ව්‍යාපාරයේ වාර්ෂික ලාභාංශ අපි හොයනවා නම් මම සටහන දාගන්නේ මේ විදිහට. පළමු ව්‍යාපාරයේ කොටසකට ගෙවන ලාභාංශ 5යි මිලදීගත් කොටස් ගන්න 4000යි. ඒ කියන්නේ අපි 5 වැඩි කරොත් 4000න් පළමු ව්‍යාපාරයේ ලාභාංශ ආදායම හැදෙන්නේ. කොටසකට ගෙවන ලාභාංශ මිලදීගත් කොටස් ගන්න වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? එම කොටසක වෙළඳපොළ මිල රුපියල් 45ක් වූ අවස්ථාවේ ඒවා විකුණා දැමිය. එතනත් අපිට හිතන්න දෙයක් තියෙනවා. දැන් මෙයා මේ පළමු ව්‍යාපාරයේ තිබුණ කොටස් ටික විකුණුවානේ. එතකොට විකුණලා ඒ සල්ලි වලින් දෙවෙනි තවත් ව්‍යාපාරයක කොටස් මිලදී ගත්තා. ඒ කියන්නේ දෙවෙනි ව්‍යාපාරයට ආයෝජනය කරන මුදල කියලා කියන්නේ පළමු ව්‍යාපාරයේ කොටස් ටික විකිණීමෙන් ලද සල්ලි ටික. එතකොට පළමු ව්‍යාපාරයේ කොටස් 4000ක් මෙයාට තිබුණා.
එතකොට පළමු ව්‍යාපාරයේ කොටස් ටික මෙයා විකුණන්නේ කීය ගාණද? 45 ගාණ. ඒ කියන්නේ එක කොටසක් රුපියල් 45 ගාණේ කොටස් 4000ක් විකුණුවා. අන්නේ ටික විකිණීමෙන් ලැබුණ සල්ලි ටික තමයි දෙවෙනි ව්‍යාපාරයට ආයෝජනය කරන මුදල කියලා අපි එතන හඳුනා ගන්න ඕනේ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කියන්නේ කොටස් විකිණීමෙන් ලද මුදල සම්පූර්ණයෙන්ම වෙළඳපොළ මිල රුපියල් 25ක් වූ වෙනත් සමාගම කොටස් මිලදී ගත්තේය. කොටසක ගණන් මිල. එතකොට දෙවෙනි ව්‍යාපාරයේ කොටසක ගණන් මිල අපිට හදා ගන්න පුළුවන් අපිට දීලා තියෙනවා 25යි කියලා. ඒකත් මම සටහනට දා ගන්නවා. ඊට පස්සේ කියනවා එම ආයෝජනය නිසා ඔහුගේ ආදායම මුලින් ලැබූ ආදායමට වඩා රුපියල් 8800කින් වැඩි වුණා කියලා. දැන් ආදායම මොකද්ද? ආදායම කියන්නේ ලාභාංශ ආදායමනේ. එතකොට පළමු ව්‍යාපාරයේ ලාභාංශ ආදායමට වඩා වැඩිපුර 8800ක් දෙවන ව්‍යාපාරයෙන් ලැබිලා තියෙනවා. අපි දන්නවා පළමු ව්‍යාපාරයේ ලාභාංශ ආදායම දැන් මේ දෙක වැඩි කරලා අපිට හොයාගන්න පුළුවන් නේ. එතකොට මෙතනින් අපිට එන උත්තරයට අපි එකතු කරොත් 8800ක්. ඒ කියන්නේ දෙවන ව්‍යාපාරයේ ලාභාංශ ආදායම. දෙවෙනි ව්‍යාපාරයේ ලාභාංශ ආදායම අපිට එතනින් ඒ විදිහට හදාගන්න පුළුවන්. දැන් මේ වගේ මම ගානට අදාළ අපේ ගාන දීලා තියෙන තොරතුරු ටික පොඩි සටහනකට දාගෙන තියෙනවා. දැන් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ගාන පිළිබඳව මෙතන මේ රූප සටහන දිහා බලලා. ඒතකොට දැන් මොකක්ද අපේ ප්‍රශ්නේ? මොකක්ද අපි දැන් මේ හොයන්න හදන්නේ? දෙවන සමාගමේ කොටසක් සඳහා ගෙවන වාර්ෂික ලාභාංශ ආදායම. දෙවන සමාගමේ කොටසක් සඳහා ගෙවන වාර්ෂික ලාභාංශ. මෙන්න මේ දෙවන සමාගමේ එක කොටසක් සඳහා කොච්චරක් ලාභාංශ ගෙවනවාද කියන එක තමයි අපේ ප්‍රශ්නේ. එතකොට දැන් ප්‍රශ්නෙට අපේ අවසාන ප්‍රශ්නෙට අදාළ උත්තරය අපි හදනවා නම් ඒක හදන්නේ කොහොමද කියලා අපි සරල අදහසක් ගත්තොත් මොකක්ද මේ? මොකක් පළමු ව්‍යාපාරේ වුණත් දෙවෙනි ව්යාපාරේ වුණත් කොටසක ලාභාංශ ආදායම අපි මේ හොයන්නේ. එතකොට කොටසක එතකොට අපිට කොටසක ලාභාංශ ආදායම හොයන්න පුළුවන් නේද? අපි දන්නව නේද? වාර්ෂික ලාභාංශ ආදායම බෙදනවා මිලදීගත් කොටස් ගණනේ. දැන් අපිට මෙතන අපේ ප්‍රධාන ප්‍රශ්නට අදාළ උත්තරේ ගන්න පුළුවන් ක්‍රමය මෙතනනේ තියෙන්නේ. මොකද ක්‍රමය වාර්ෂික ලාභාංශ ආදායම බෙදනවා මිලදීගත් කොටස් ගණනේ. මොන ව්‍යාපාරයේද? දෙවෙනි ව්යාපාරය. එහෙනම් අපි දැන් මෙන්න මේ දේවල් හොයා ගන්නවා. දෙවෙනි ව්‍යාපාරයට අදාළව අපි මෙන්න මේ දේවල් හොයාගත්තා නම් අපිට උත්තරයට යන්න පුළුවන්. එහෙනම් අපි දෙවෙනි ව්‍යාපාරයට අදාළව වාර්ෂික ලාභාංශ ආදායම හොයාගන්න ඕනේ. දෙවෙනි ව්‍යාපාරයේ ලාභාංශ ආදායම අපිට හොයාගන්න පුළුවන් කොහොමද? දැන් අපිට මෙතනින් පේනවා. පළමු ව්‍යාපාරයේ වාර්ෂික ලාභාංශය වුණා ඒකට එකතු කරා 8800ක්. ඒ කියන්නේ දෙවෙනි ව්යාපාරයේ ලාභාංශ ආදායම. ඊට පස්සේ මිලදීගත් කොටස් ගන්න. දෙවෙනි ව්‍යාපාරයේ මිලදීගත් කොටස් ගන්න කොහොමද? අපි දන්නවා දෙවෙනි ව්‍යාපාරයට ආයෝජනය කරන මුදල කොච්චරද කියලා. මොකද අර පළමු ව්‍යාපාරයේ කොටස් ටික විකුණුවාට පස්සේ ලැබෙන සල්ලි ටිකනේ. එතකොට එහෙමනම් දෙවෙනි ව්‍යාපාරයට ආයෝජනය කරන මුදල අපි එක කොටසක් ගණන් මිලෙන් බෙදුවා නම් එක කොටසක් ගණන් මිලෙන් බෙදුවා නම් අපි දන්නවා 25යි කියලා. එතකොට අපිට එනවා දෙවෙනි ව්‍යාපාරයේ මිලදීගත් කොටස් ගණන. අපිට මේ විදිහට මේ කරුණු දෙකම දැන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේක බෙදුවා නම් අපිට අවසාන උත්තරය ගන්න පුළුවන් දෙවෙනි ව්‍යාපාරයේ කොටසකට ගෙවන ලාභාංශ. හොඳයි දැන් අපි එහෙමනම් දෙවෙනි ව්‍යාපාරයේ ලාභාංශ ආදායම හදාගමු. දෙවෙනි ව්‍යාපාරයේ ලාභාංශ ආදායම. දෙවෙනි ව්‍යාපාරයේ ලාභාංශ ආදායම අපි හොයන්නේ කොහොමද? පළමු ව්යාපාරයේ ලාභාංශ ආදායම අපිට හොයන්න පුළුවන් 5 වැඩි කරා නම් 4000යි. මොකද කොටසකට ගෙවන ලාභාංශ 5යි මිලදීගත් කොටස් ගන්න 4000යි. පළමු ව්යාපාරයට වඩා 8800ක් වැඩි කියලා කියන නිසා අපි මේකට එකතු කරනවා 8800ක්. එතකොට 4000 පහෙන් වැඩි කරලා 5 වරක් අතර 20යි 20000යි 20000ට එකතු කරනවා 8800ක්. රුපියල් 28800යි. එතකොට එහෙමනම් දෙවන ව්‍යාපාරයේ ලාභාංශ ආදායම අපි දැන් මෙන්න මේක හදාගෙන ඉවරයි. දැන් අපි හදා ගන්න ඕනේ මෙන්න මෙයා. මිලදීගත් කොටස් ගණන. ඒකත් අපි එකපාරින්ම හදාගමු. දෙවන ව්‍යාපාරයේ මිලදීගත් කොටස් ගණන.
දෙවෙනි ව්‍යාපාරයේ මිලදීගත් කොටස් ගණන අපි හොයන්නේ කොහොමද? දෙවෙනි ව්‍යාපාරයට ආයෝජනය කරන මුදල අපිට හදා ගන්න පුළුවන් 45 වැඩි කරා නම් 4000න්. එතකොට මේ දෙවෙනි ව්‍යාපාරයට ආයෝජනය කරන මුදල අපි ඒක බෙදනවා එක කොටසක් ගන්න මිලියන්. දෙවෙනි ව්‍යාපාරයේ එක කොටසක් රුපියල් 25යි. එතකොට මේක සුළු කරොත් 5න් කැපුවොත් 5යි 5න් 9යි. ආයෙත් 5න් කැපුවොත් 1යි 8.2යි. 9 8 72යි රුපියල් 7200. එතකොට එහෙනම් අපි දැන් මේ කරුණු දෙකම හොයාගන්න තියෙන්නේ. අපි දන්නවා වාර්ෂික ලාභාංශ ආදායම 28800යි. මිලදීගත් කොටස් ගන්න මිලදීගත් කොටස් ගන්න 7200 කියලා අපි දැන් හදාගන්න තියෙනවා. එහෙනම් දැන් අපිට දෙවෙනි ව්‍යාපාරයේ කොටසකට ගෙවන ලාභාංශ හදා ගන්න පුළුවන්. දැන් අපි එහෙනම් දෙවෙනි ව්‍යාපාරයේ කොටසකට ගෙවන ලාභාංශ හදාගමු. දෙවෙනි ව්‍යාපාරයේ කොටසකට ගෙවන ලාභාංශ අපි ගන්න කොහොමද? අපි දන්නවා දෙවෙනි ව්යාපාරයේ වාර්ෂික ලාභාංශ අපි දැන් හොයාගත්තා 28800යි කියලා. අපි ඒක බෙදනවා දෙවෙනි ව්‍යාපාරයේ මිලදීගත් කොටස් ගණන 7200න්. එතකොට මෙතන බිංදුවකට බිංදුවක් කපුවා. මේක අපි 12න් කපුවොත් 12 සරක් 6යි. 12 සරක් 2යි. 12 සරක් 4 48යි. 24 6න් බෙදුවා 4යි. රුපියල් 4යි. අපිට මේ විදිහට දෙවෙනි ව්‍යාපාරයේ කොටසකට ගෙවන ලාභාංශ හදා ගන්න පුළුවන්. මේ ප්‍රශ්න ටික අපිට පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඒ විදිහට මම දැන් මේ අභ්‍යාස වලට අදාළ ගොඩක් ගණන් හදලා තියෙන්නේ. එහෙමනම් ඔයාලා මම හදපු නැති ප්‍රශ්න ගෙදරදී හෝම්වර්ක් විදිහට හදන්න අපිට මේ විදිහට කොටස් වෙළඳපොළ පාඩම අවසන් කරන්න පුළුවන්. එහෙමනම් අපි අදට කොටස් වෙළඳපොළ පාඩම එහෙමනම් මේ විදිහට අවසන් කරනවා. හොඳයි. එහෙමනම් මේ විදිහට අද අපේ පාඩම අවසන් වෙනවා. එතකොට මේ පාඩමේදී මම ප්‍රධාන වශයෙන් ඔයාලට පාඩම් කරලා තියාගන්න කියලා කිව්වේ අපි කතා කරේ සූත්‍ර 3ක් ගැන. එහෙමනම් ඔයාලා මේ සූත්‍ර ටික පාඩම් කරලා තියාගන්න ඕනේ. හොඳයි. එහෙමනම් දැන් අපේ පන්තියේ 12 මිදුව මතකයෙන් කියන්න බලන්න. ඒ සූත්‍ර 3. 1. ආයෝජනය කරන මුදල සමානයි කොටසක ගණන් මිල ගුණ කිරීම මිලදීගත් කොටස් ගණන. 2. වාර්ෂික ලාභාංශ ආදායම් සමානයි කොටසකට ගෙවන ලාභාංශ ගුණ කිරීම මිලදීගත් කොටස් ගණන. 3. මුළු ප්‍රාග්ධන ලාභය සමානයි කොටසක ප්‍රාග්ධන ලාභය ගුණ කිරීම මිලදීගත් කොටස් ගණන. හොඳයි. ඊටම හොඳයි. එයා හොඳට ටික පාඩම් කරලා තියෙනවා. එහෙනම් මේ විදිහට ඔයාලත් මේ සූත්‍ර ටික පාඩම් කරලා තියාගන්න. එතකොට මේ කොටස් වෙළඳ පාඩමෙන් එන ප්‍රශ්න වලට පිළිතුරු ගොඩනගන්න ඔයාලට පහසු වෙයි. එහෙමනම් අපි මේ විදිහට අද පාඩම අවසන් කරනවා. ඔයාලට අද පාඩම හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න. notification icon එකත් on කරලා තියාගන්න. එතකොට අලුත් පාඩම් ඔයාලට ඉක්මනට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් අපි නැවතත් අලුත් පාඩමකින් හමු වෙමු. ආයුබෝවන්. ආයුබෝවන් සර්.